අයිබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා අද දවසේ සඳුදා දවස වැඩ කරන සතියක ආරම්භය 2022 7 වෙනි මාසයේ 18 වෙනි සඳුදා දවසයි අද දවස අපි සූදානම් වෙනවා අද දවසේ සියලුම ජාතික පුවත්පත් වලට අවධානය යොමු කරමින් මුල් පිටුවේ සිරස්තලවල පටන් ඔබට වටින තවත් බොහෝ දේ සමීප කරන්නට මොම විශ්වාසයෙන් අද දවසේ සීත පත්‍රයේ සමගින් අත්වල බඳ ගන්නට අපි ඔබට ආරාධනා ලබා දෙනවා අපි යනවා මුලින්ම අද පුවත්පතට අවධානය යොමු කරන්නට අද පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත්වෙන්නේ ජනපති ධූරයට සිව්කොන් සටනක් තවත් සටනක ආරම්භය පිළිබඳව මේ විදිහට තමයි අද දවසේ ඉදිරිපත් කරන්නේ මේ ඡායාරූප හතරත් එක්ක අපේක්ෂකයන් හතර දෙනාගේ සිව්කොන් සටන පිළිබඳවයි කතා බහ කරන්නේ වැඩබලන ජනපති රනිල්ට සහාය දක්වන බව පොහොට්ටු මහලේකම් ඇතුළු පිරිසක් කියති පොහොට්ටුවේ හා ස්වාධීන වූ മന്ത്രിවරුන් පිරිසක් ඩලස්ට සහාය දෙන බව කියති විපක්ෂ නායක සජිත්ට සහාය ගැනීමට සාකච්ඡාවට කිහිපයක් පවත්තයි ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායකත් ජනපති සටනට ඉදිරිපත් වන බව නිල වශයෙන් ප්‍රකාශ වෙයි කියලා තමයි සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් නැහැ. අපේක්ෂකයා ලෙස එක් ඉදිරිපත් කළ යුතු බවත් කියයි කියලා තමයි ඒ සිරස්තලයත් එක්ක ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නේ. දිනේෂ් සමරකෝන් අද පුවත්පතට වාර්තා කරනවා. තවදුරටත් මෙහි සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටීමත් සමග පුරප්පාඩු ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වීමට ප්‍රධාන වශයෙන් නම් 4ක් මේ වෙනකොට යෝජනා වෙලා තියෙනවා කියලා තමයි මේ ලිපියෙන් කියවෙන්නේ. ඔය විදිහට ප්‍රකාශ කරන ඉදිරිපත් කරන මේ ලිපිය තුල තවත් තොරතුරු ගණනාවක් එකතු කරලා තිබෙනවා විශේෂයෙන්ම පක්ෂ නායකයින්ගේ අදහස් ඒ වගේම පක්ෂ තුල අභ්‍යන්තරයේ තිබෙන යම් යම් කාරණා පිළිබඳවත් අද දවසේදී අද පුවත්පත මේ ලිපිය තුලින් කරුණු කාරණා කතා බහ කරනවා. ඒ සමගම ඊළඟ සිරස්තලයට අපි යන්න සූදානම් වෙනවා අද පුවත්පතේ ජනපති ඡන්දයට කෝටි ගණනින් මුදල් හුවමාරුව ආරම්භිලා ඔන්න තත්වය සියලු දෙනා සාකච්ඡා කර එක් മന്ത്രിවරයෙකු පමණක් ඉදිරිපත් කළ යුතුයි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි යෝජනා කරන්නේ ඒ තමයි අද දවසේ අනිකුත් සිරස්තල බවට අතරට එකතු වෙලා තිබෙන තවත් ප්‍රධාන සිරස්තලයක් අද පුවත්පතෙන් ඊළඟට ඉන්ධන මිල පහළට සිපෙට්කෝ සහ IOC ආයතන සිය ඉන්ධන මිල ඊයේ රාත්‍රී 10 සිට අඩු කර තිබේ කියලා තමයි සඳහන් කරන්නේ. ඒ අනුව පෙට්‍රල් 92 රුපියල් 20කින් නව මිල රුපියල් 450ක් බවට පත් වෙනවා. සුපර් පෙට්‍රල් 95 රුපියල් 10කින් රුපියල් 540ක් බවට පත් වෙනවා නව මිල. ඩීසල් රුපියල් 20කින් පහළ ගිහිලා රුපියල් 440යි නව මිල. සුපර් ඩීසල් රුපියල් 10කින් පහළ ගිහුවම රුපියල් 510ක් බවට පත් වෙන්නේ නව මිල වැඩි වුණ ප්‍රමාණය නම් ඉතින් මීට වඩා බොහොම වැඩි එක වතාවෙම අවස්ථා කිහිපයකදී මිල වැඩි කිරීම සිද්ධ වුණා. නමුත් වර්තමානයේදී ඊයේ රාත්‍රියේ 10 සිට මේ අලුත් මිලත් එක්ක පුංචි මිලකින් මිල පහළ ගිහිල්ලා තිබෙනවා. ඉන්ධන ලබා දීමට ජංගම පිරවුම්හල් තවත් සිරස්තලයක් නවෝදය පවණි තොරතුරු වාර්තා කරනවා අද පුවත්පතට ජනතාවට ඉන්ධන ලබා ගැනීම සඳහා ජංගම ඉන්ධන පිරවුම්හල් ආරම්භ කිරීමට පියවරගෙන ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. එම පිරවුම්හල් කඩමින් දෙවෙනි පුරා ව්‍යාප්ත කරන බවද ඒ මහතා ප්‍රකාශ කරා කියලා තමයි කියවෙන්නේ. සිය ට්විටර් ගේමේ සටහනක් තබමින් තමයි ඉන්ධන සම්බන්ධයෙන් මෙන මේ කාරණාව ඉදිරිපත් කරන්නේ කංචන අමාත්‍යවරයා. ඒ මහතා ප්‍රකාශ කරනවා තවදුරටත් මෙම ජංගම පිරවුම්හල් වලින් ත්‍රිරෝද රථ සහ විදුලි ජනක යන්ත්‍ර වලට ඒ කියන්නේ ජෙනරේටර් වලට ඉන්ධන ලබා දීමට නියමිත බව ඒ අතර ජංගම පිරවුම්හල් ක්‍රීඩාංගන වලට ගෙනවිත් ත්‍රිරෝද රථ වලට පෙට්‍රල් ලබා දීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කරා කියලා කියනවා. ත්‍රිරෝද රථ වලට මේ විදිහට ක්‍රමවේදයක් හදන්න කරන් වඩාත් වටිනවා. එහෙම නැත්නම් මේ මොනවා කරත් තවදුරටත් ජනතාවට තෙල් ලබා ගන්නට ඉඩ කඩක් නැහැ. මේ සමහර පිරිසක් කරන තමන්ගේ බඩබිය තරක ගන්න එහෙම නැත්නම් වැඩි ලාභ හොයාගෙන තෙල් ගහනවා තෙල් අදිනවා තෙල් විකුණනවා කියන කාරණාව තමයි වර්තමානයේ සිදු වෙන්නේ. නමුත් අර අලුත් ඇප් එකත් එක්ක යම් සහනයක් ලැබෙයි කියලා විශ්වාසයක් තබන්න පුළුවන්. ඒ පිළිබඳව අද දවසේ සියලුම පුවත්පත් තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ඉදිරියේදී සියත පත්‍රය තුලින් අපි ඔබට තොරතුරු කියන්න සූදානම් වෙනවා. වර්තමානයේ මේ ක්‍රියාත්මක වෙන ඇප් එක පිළිබඳව තොරතුරු බොහොමයක් තිබෙනවා. එහි යවත් කාලීන පිළිබඳවත් තොරතුරුත් එක්ක ජනපති අපේක්ෂකයන් රටේ අර්බුදයේ ජය ගන්න අයුරු හෙළි කළ යුතුයි කියලා පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවින්දු කුමාරතුංග ප්‍රකාශ කරනවා. ඒ පිළිබඳවයි අද දවසේ අද පුවත්පත තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. නව ජනපති වෙනුවෙන් නාම යෝජනා කැඳවීම හෙට එක් අයෙකුට වඩා ඉදිරිපත් වුණොත් ඡන්ද විමසීම අනිද්දා දවසට කල් යනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ අද පුවත්පත.
ඒත් එක්කම IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව කරන ප්‍රකාශයක් අද දවසේදී ඉදිරිපත් කරමින් තවත් සිරස්තලක් අද පුවත්පත එකතු කරගන්නවා. ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලක් නොමැතිව කඩා වැටෙන ශ්‍රී ලංකාව රටවලට ශ්‍රී ලංකාව හොඳ නිදසුනක්. ශක්තිමත් ආර්ථික වැඩපිළිවෙලක් නොමැතිව කඩා වැටෙන රටවලට ශ්‍රී ලංකාව හොඳ නිදර්ශනයක් බවට පත් වෙලා තිබෙනවා කියලා තමයි IMF කළමනාකාර අධ්‍යක්ෂිකාව ප්‍රකාශ කරන්නේ. තවත් සිරස්තලයකට අපි යන්න සූදානම් වෙනවා. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන ඉන්දිය පාර්ලිමේන්තුව දැනුම්වත් කරයි. අරගලකරුවන්ගේ මහජන කවුන්සිලය රනිල් පිළිගනී කියලා තවත් සිරස්තලයක් එකතු කරනවා. දූෂණ මැඩලීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග ගැන අරගලකරුවන්ට දැනුම් දෙන බවත් කියයි කියලා තමයි එහි සඳහන් වෙන්නේ. ඒ අතරතුරේදී අරගලය හා සම්බන්ධ තවත් සිරස්තලයක් මෙන්න මේ විදිහටයි ඉදිරිපත් කරන්නේ. ගෝඨාගෝගම ජනතා අරගලයට දින 100යි ඊයේ දවසට ඒ පිළිබඳව දවසේදී අද පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ජූලි මාසයේ මුල් දින 15ට ඩෙන්ගු රෝගීන් 2729ක්. ඩෙන්ගු සම්බන්ධව මීට වඩා ලොකු දැනුවත් වීමක් විය යුතුයි සහ ඒ සඳහා අපි වහාම ක්‍රියාත්මක යුතුයි. මේ පිළිබඳව අපි දිගින් දිගටම පසුගිය කාල සීමාවල් තුලදී ඔබ දැනුවත් කළා. මොකද අපිට මේ තියෙන ආර්ථික අර්බුද, අරගල තත්ත්වයන්, දේශපාලන අර්බුද මේ සියලු දේවලුත් එක්ක අපේ වටපිටාව පිළිබඳව ටිකක් අමතක වෙලා තිබෙනවායි කියලා හිතෙනවා. ඒක නිසා කොහොම නමුත් වටපිටාව පිරිසුදු කරගන්න එක තමයි මේ මොහොතේ කළ යුතු වන්නේ. ඩෙන්ගු හිසෝසෝලා තියෙනවා. ඩෙන්ගු මර්ධනය කරගන්නට අපිම කටයුතු නොකළොත් තත්ත්වය තවදුරටත් බරපතල වෙන්න පුළුවන්. ජූලි මාසයේ මුල් දින 15ට ඩෙන්ගු රෝගීන් 729ක්. ඒ විදිහටයි අද පුවත්පත මුල් පිටුවේ සිරස්තලය ඉදිරිපත් කරන්නේ. අවසාන වශයෙන් අද පුවත්පතේ මුල් පිටුවේ වෙන්නේ මේ සිරස්තලට අපි යන්න සූදානම් වෙනවා. එයත් කංචන අමාත්‍යවරයා සම්බන්ධව. ඉන්ධන අවසරපතේ තිබූ තාක්ෂණික දෝෂ සකසයි කියලා කියනවා. නවෝදය පවණී තොරතුරු වාර්තා කරනවා. ජාතික ඉන්ධන අවසරපත සඳහා ලියාපදිංචි වීමේදී පැවති තාක්ෂණික දෝෂ මෙවැනි විට निराකරණය කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. ආරම්භක අවස්ථාවේදී වැඩ පිළිසක් එකවර ලියාපදිංචි වීමට උත්සාහ කිරීම හේතුවෙන් අදාළ මෙවලම භාවිතා කිරීමේ යම් දෝෂ මතුණු බවත් අමාත්‍යවරයා සඳහන් කරලා තිබෙනවා. ජනතාවට ඉන්ධන නිකුත් කිරීම සඳහා ජාතික ඉන්ධන අවසරපතක් නිකුත් කිරීම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ පෙරේදා පියවරගෙන තිබුණා. ඒ අනුව ඔබට දැන් මේ අවසරපත ලබා ගන්නට පුළුවන්. විශේෂයෙන්ම මේ පිළිබඳව කතා බහ කරනකොට මේ පෝලිම් ප්‍රශ්නයත් එක්ක ඉතාමත් හොඳ පියවරක් විදිහට අපිට පිළිගන්න පුළුවන්. නමුත් මේ පිළිබඳව සමාජයේ නම් විවිධ මත මතාන්තර තැන් වලින් නැහැන්ලා තියෙනවා. ඉතින් වැඩක් පටන් ගත්තී එහෙම තමයි. කොහොම නමුත් මේ හරියට ක්‍රියාත්මක කරනවා නම් අපිටත් තෙල් ටිකක් ලබා ගන්න පුළුවන්කම ලැබෙයි නේද? පෝලිමේ ඉඳලා හරි යම් සහනයකුත් එක්ක. මොකද දැන් මේ වාහනයට අදාළ අංකයේ අවසන් අංකයත් එක්ක දිනවෙන් කිරීමක් සිදු වෙනවා මේ ක්‍රමවේදයත් එක්ක. එතකොට මේ පෝලිම් ප්‍රමාණය අඩු වෙනවා. ඒත් එක්කම අර විදිහට අර Tamanගේ බඩ සරි කරගන්න එහෙම නැත්නම් Tamanට කීයක් හරි හොයාගන්නට කටයුතු කරන බොහෝ දෙනාගේ කළු කඩ ටික වහලා දාන්න පුළුවන්කම ලැබෙයි. එහෙම වුණොත් එහෙම මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. එහෙම නැත්නම් නැව් කොච්චරාවත් සමහර විට තෙල් ලබා ගන්න එක බොරුවක් බවට පත් වෙන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරනවා මේ අලුත් ක්‍රමවේදය යහපත් විදිහට රටවැසියාට තෙල් ටික ලබා ගන්නට ඉඩකඩක් ලබා දෙන ක්‍රමයක් බවට පත් වේවා කියලා. අපි යනවා අද පුවත්පතේ අතුල් පිටු කිහිපයකටත් අවධානය යොමු කරන්නට. ජනපති ඡන්දයට කෝටි ගණන් මුදල් හුවමාරු ආරම්භලා සියලු දෙනා සාකච්ඡා කර එක් මන්ත්‍රීවරයෙකු පමණක් ඉදිරිපත් කළ යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන තොරතුරේ අතුල් පිටුවේ තවදුරටත් තොරතුරු සඳහන් වෙනවා. නව ජනාධිපති ලෙස පත්වීමට අපේක්ෂකයන් ලෙස මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඉදිරිපත් වීම හේතුවෙන් මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා ගැනීමට මේ වන විට රුපියල් කෝටි ගණන් හුවමාරු වීම ආරම්භ වී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා කියලා කියනවා. මේ පිළිබඳව යම් ආందోලනාත්මක ප්‍රකාශන කිහිපයකුත් ඊයේ දවසේදී දේශපාලන කරලිය තුල එහා මෙහා හුවමාරු වුණා අපි දැක්කා. කොහොම නමුත් අද පුවත්පත තවදුරටත් කියනවා ජනාධිපතිවරයෙකු තොරපත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව විසින් නාම යෝජනා කැඳවීමට තීරණය කර තිබෙන බවත් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකරන බවත් ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමයි කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා. නව ජනපති වෙනුවෙන් නව යෝජනා කැඳවීම හෙට 1කට වඩා ඉදිරිපත් වුණොත් ඡන්ද විමසීම අනිද්දා කියන සිරස්තලය යටතේ තවදුරටත් ප්‍රකාශ කරනවා. නව යෝජනා බාර ගන්නා දිනේදී නව යෝජනා කිරීමට අපේක්ෂා කරනු ලබන මන්ත්‍රීවරයා අනිවාර්යයෙන්ම එදින සභාගර්භය තුළට පැමිණ සිටිය යුතු අතර ඒ යෝජනාව වෙනත් මන්ත්‍රීවරයෙකු විසින් ස්ථීර කරනු ලැබිය යුතුයි. ඒ සම්බන්ධයෙන් විවාද කිරීමට අවසර නොමැති බව සඳහන් කරලා තියෙනවා කියලත් මෙහි ප්‍රකාශ වෙනවා.
ඔය විදිහට තොරතුරු බොහොමයක් ඔබට ඉදිරිපත් කරන්න තිබෙනවා. අද දවසේදී ඩීසල් නැව් දෙකක් පැමිණෙනවායි කියලා තොරතුරක් වාර්තා වෙනවා අද පුවත්පතේ ඇතුල් පිටුවේදී. මේවා තමයි මේ දවස්වල අපි කවුරුත් අහන්න කැමති තොරතුරු බවට පත් වෙලා තියෙන්නේ නේද? ඩීසල් මෙට්‍රික් ටොන් 40000 බැගින් රැගත් නෞකා දෙකක් මේ වෙනට මෙරට පැමිණෙන තිබේ. ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාවක් පෙරේදා රාත්‍රියේ මෙරට ළඟා වූ බවත් එහි පරීක්ෂණ කටයුතු අවසන් වූවාම ගොඩබැම්ම ආරම්භ කරන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරා කියලා කියනවා. ඊට අමතරව තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාවක් ඊයේ දිනේදී මෙරට ළඟා වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරනවා කියලා කියනවා. ඊට අමතරව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකා අද සහ හෙට මෙරට පැමිණීමට නියමිත බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරලා තියෙනවා. මේ මාස 22 හෝ 23 දිනවලදී තවත් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35000ක් රැගත් නෞකාවක් මෙරට පැමිණීමට නියමිත බවත් දැවිතෙල් මෙට්‍රික් ටොන් 31500ක් රැගත් නෞකාවක් මේ මාස 21 වෙනිදා දිවෙන්නට ළඟා වෙන්නට නියමිත බවත් ප්‍රකාශ කරලා තියෙනවා විශේෂ භාර අමාත්‍යවරයා විසින්. තෙල් පොලිමේ තවත් මරණයක් ඉපොලෝගම පෙරවුම් හලේ රැඳී සිටි ත්‍රිරෝද රථ රියදුරෙක් ජීවිතක්ෂය පත් වෙලා තිබෙනවා කියලයි මේ තොරතුරෙන් කිව්වෙන්නේ. ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය ගැන ඉන්දියාවේ පාර්ලිමේන්තුවේ කතා බහක් තිබෙනවා කියලා අද දවසේදී මුල් පිටුවේ සිරස්තල අතර එකතු වෙලා තිබුණා. ඒ පිළිබඳව අපි පුංචි අවධානයක් යොමු කරත් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකින් දැනුවත් කිරීමට එරට රජය තීරණය කරලා තිබෙනවා කියලා තමයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එළඹෙන පාර්ලිමේන්තු සැසිවාරය තුලදී මේ දැනුවත් කිරීම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශ විසින් සිදු කිරීමට නියමිත බවද සඳහන් වෙනවා. මේ සියලු කාරණාත් එක්ක ඉදිරි මාස 6ක කාලයක් සඳහා ශ්‍රී ලංකාවේ මූලික අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය වන ඇමරිකානු ඩොලර් මිලියන 5ක පමණ මුදල සපයා ගැනීමේදී ඒ ප්‍රධාන දායකත්වයක් ඉන්දියාව විසින් සිදු කරනු ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තාවල තවදුරටත් සඳහන් කරලා තිබෙනවා. ඒ විදිහට ඒ කරුණු කාරණා කියවෙනකොට අපිට යන්න පුළුවන් මෙන්න මේ වගේ කාරණාවකට ඉදිරියටත් උපන් මව්බිමට උපරිම දායකත්වය ලබා දෙනවා හිටපු ජනපති ගෝඨාභය සිය ඉල්ලා අස්වීමේ ලිපියේ සඳහන් කරලා තියෙනවා කියලාත් කෙටි ලිපියක් ඉදිරිපත් කරනවා දවසේදී මව්බිම පුවත්පත. උපන් මව්බිමට උපරිම ශක්ති ප්‍රමාණයෙන් සේවය කළ පරිදිම ඉදිරියටත් ඒ සඳහා තමගේ උපරිම දායකත්වය ලබා දීමට අප කැප වී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය හරහා කතානායක මහින්ද යාපාභයවර්ධන මහතාට දැනුම කරලා තියෙනවා කියලා තමයි ඒ ලිපියෙන් කියවෙන්නේ. පෞද්ගලික බස් රථ 5000ක් පොදු ප්‍රවාහනයෙන් ඉවතට කොවිඩ් අර්බුදය මෙරට තුළ ඇති වූ දින සිට මේ දක්වා කාලය තුළදී පොදු ප්‍රවාහන සේවයෙන් බස් රථ 5000ක් ඉවත් වී තිබෙන බවත් ඉදිරියේදී මෙය පොදු ප්‍රවාහන සේවයට දැඩි ලෙස බලපාන බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. ඒ අනුව පොදු බස් රථ 18000ක ප්‍රමාණයෙන් මේ වන විට ධාවනය වන්නේ බස් රථ 13000ක ප්‍රමාණයක් පමණක් බවත් රට සාමාන්‍ය තත්ත්වයට පත් වූ පසු මගී ජනතාවට ප්‍රවාහන පහසුකම් ලබා දීමට මේ ප්‍රමාණවත් නොවන බවත් සංගමේ සභාපති ගැමුණු විජයරත්න මහතා ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමයි කියවෙන්නේ. හොඳයි අපි ඊගලවට යන්න සූදානම් වෙනවා තවත් විශේෂ ලිපියකට. ඒ තමයි අපි අර මුලිනුත් සඳහන් කරපු ජාතික ඉන්ධන අවසරපත ලබා ගැනීමේ යම් ගැටලුකාරී තත්ත්වයන් පවතිනවා නම් ඔබ මොනවද කරන්න ඕන කියන කාරණාව සම්බන්ධ විශේෂ ලිපියක් අද දවසේ අද පුවත්පතේ ඉදිරිපත් කරලා තිබෙනවා. මෙය ඊටමත් කාලීන ලිපියක් නිසා අපි තෝරා ගන්නවා ඉන් උපුටා ගැනීම කිහිපයකට යන්නට. ජාතික ඉන්ධන අවසරපත ලබා ගැනීමේදී යම් ගැටලුවක් පවතිනවා නම් 19 කියන දුරකථන අංකයට ඇමතුමක් ලබා ගත්තොත් ඔබට තොරතුරු ලබා දෙන්න සූදානම්. ඒ අවශ්‍යතාවය ඉටු කරලා දෙන්න සූදානම්. තොරතුරු හා සංවේදන තාක්ෂණ ඒජන්සියේ සභාපති ජයන්ත ද සිල්වා මහතා තමයි මේ පිළිබඳව තොරතුරු කියන්නේ. බහුවාහන ලියාපදිංචි සහ විකල්ප අවස්ථාවක් ඉදිරියේදී හඳුන්වා දෙනවා කියලා කියනවා. ඒ විශ්වබාර අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන්නේ. රට පුරා ඉන්ධන බෙදා හැරීම ක්‍රමවත්ව සිදු කිරීම සඳහා නව වැඩපිළිවෙලක් හඳුන්වා දීම පසුගියදා සිදු කෙරුණා කියලා සඳහන් කරමින් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ විසින් ශ්‍රී ලංකා සංනිවේදන තොරතුරු තාක්ෂණ ආයතනයේ තාක්ෂණික සහයෝගය ඇතිව හඳුන්වා දුන් මේ ක්‍රමවේදය ජාතික ඉන්ධන අවසර පත යනුවෙන් තමයි හඳුන්වලා තිබෙන්නේ කියලාත් මෙහි තවදුරටත් සඳහන් කරනවා. කොහොම නමුත් මේ ලිපියේ තියෙන සාරාංශය ගත්තොත් එහෙම විශේෂම දේ තමයි ඔබට කියන්න තියෙන මේ පිළිබඳව යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් සමහරුන්ට තියෙන්න පුළුවන්. මොකද ස්මාර්ට් දුරකථනයක් නොමැතිකම නැත්නම් මේ තාක්ෂණික පහසුකම ලබා ගන්නට යම් දැනුමක් නොමැතිකම එහෙමත් නැත්නම් මේ හා සම්බන්ධ ඕනෑම ගැටලුකාරී තත්ත්වයක් තිබෙනවා නම් ඔබට කරන්න තියෙන්නේ ඔබේ දුරකථනයෙන් 19ට
ඇමතුමක් ලබා ගැනීම. එහිදී ඔබට අවශ්‍ය සියලුම උපදෙස් ලබා දෙන්නට සූදානම් කියන එක අපි මතක් කරනවා. කණ්ඩලම දුන්න බිඳුණු වැවේ කිඹුලෙක් දරුවෙක්ව නැහැ ගැනීම සම්බන්ධව ඊයේ දවසේදීත් පුවත්පත් තොරතුරු වාර්තා කරලා තිබෙනවා. අද දවසේ පුවත්පත් සියල්ලගේම පාහේ ඒ පිළිබඳව අතුල් පිටුවලදී විශේෂයෙන්ම සවිස්තරාත්මකව තොරතුරු තිබෙනවා. තමන්ගේ අම්මයි තාත්තයි එක්ක නාන්න ගියපු දරුවෙක් මෙසේ කිඹුලෙක් විසින් දැහැගෙන ගිහිල්ලා මරණයටපත් වුණා කියන කාරණාව. ඒ සමගම ඊයේ දවසේදී තවත් එවැනි අනතුරක් පිළිබඳව අපිට තොරතුරු වාර්තා වෙනවා. නමුත් වාසනාවකට ඒ දරුවාගේ ජීවිතය බේර ගන්න අවස්ථාව ලැබුණා. කතරගම දෙටගම වේදී කිඹුලෙකුගේ ග්‍රහණයට ලක් වූ දරුවාගේ දිවි බේරා ගනී කියලා ඒ පිළිබඳව අද දවසේ සියලුම පුවත්පත් තුල තොරතුරු වාර්තා කරලා තිබෙනවා. හොඳයි අපි වැඩි අවධානයක් යොමු කරේ අද පුවත්පතට. ඊළඟට අපි යන සූදානම් වෙනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ මොනවද කියන තොරතුරු කියලා බලන්නට. අරුණ පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ ජනපති ඡන්දය දවසේ മന്ത്രിවරුන්ට දැඩි ආරක්ෂාවක් දෙනවා කියලා තමයි කියන්නේ. ජනාධිපතිවරයා තෝරා ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වෙන 20 වෙනි බදාදා පාර්ලිමේන්තු පරිශ්‍රයාවට ප්‍රදේශ අධි ආරක්ෂක කලාපයක් ලෙස සලකා ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කිරීමට ආණ්ඩුව තීරණය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. ඒ තුළ තවදුරටත් කියනවා සමාජ මාධ්‍යයෙන් බලපෑම් කරන අය ගැන විමර්ශනය කරනවා. අරගලකරුවෝ අවවත් මැඩලන්න උපරිම බලය යොදවනවා කියලා කියනවා. පාර්ලිමේන්තු පාරේ ගමන් පදිංචිකරුවන්ට පමණයි. පාර්ලිමේන්තු පාරේ ගමන් කරන්න පුළුවන් පදිංචිකරුවන්ට විතරයි කියලත් ඒ අතරතුර කියනවා. තවත් සිරස්තලයක් තියෙනවා හිටපු ජනාධිපතිවරයාගේ ඡායාරූපකුත් එක්ක ගෝඨාභය අගෝස්තුවේ ලංකාවට ඉදිරියටත් මව්බිම වෙනුවෙන් කැප වෙනවා කියලා තමයි හිටපු ජනපති කියන්නේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු මාසයේදී යලි දෙවෙනිට පැමිණීමට සූදානම් වෙනවා කියලා තමයි මේ ලිපියෙන් ඉදිරිපත් කරන්නේ. රජගෙදරට අරලියගහ මැදුරට හානි කළ 70ක් හඳුනා ගනී. අගමැති නිවසේ ගින්නට විදුරු දැමු හිටපු නියෝජ්‍ය ඇමති පුතා හැංගිලා. ජනපති මන්දිරය අරලියගහ මන්දිරය අගමැති කාර්යාලයට අලාහබාහානි කරමින් පැරණි භාණ්ඩ සොරකම් කිරීම හා අගමැති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 70ක් පමණ පොලිසිය විසින් හඳුනාගෙන තිබෙනවා කියලා තමයි මේ ඔබ දකින සිරස්තලයෙන් කියවෙන්නේ. ගෝඨා ගෙනියන්න බෑ කියා ඉන්දියා යානයක් ගුවන්විදුලියේදීම හරවලා. තිස්ස රවීන්ද්‍ර පෙරේරා අරුණ පුවත්පතට වාර්තා කරන තොරතුර මාලදිවෙන් හා සිංගප්පූරුව බලාපියාස කරමින් තිබූ ගුවන් යානයක් ජූලි 14 වෙනිදා මාලේ ගුවන් තොටුපළේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රැගෙන යාම ප්‍රතික්ෂේප කරමින් උඩුගුවනේදීම යලිත් ඉන්දියාවටම හරවාගෙන ගිය බව ඉහළ පෙළේ ආරංචි මාර්ගයක් ප්‍රකාශ කළා කියලා මේ සිරස්තලය යටතේ තවත් තොරතුරු වාර්තා කරනවා. අරගලකරුවන්ගේ මහජන කවුන්සිලය පිළිගන්නවා. වැඩ බලන ජනපති එහෙම කියන්නේ. අරගලකරුවන් ලබා දී ඇති යෝජනාවලිය සඳහන් මහජන කවුන්සිලය තමන්ද පිළිගන්නා බව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි කියලයි කියන්නේ. අරගලකරුවන් තිදෙනෙකුගේ කෝටි 450ක ගිණුම් ගැන පරීක්ෂණ. ඔන්න කෝටි 450ක ගිණුම් පිළිබඳව පරීක්ෂා කරනවලු මේ අරගලකරුවෝ 3 දෙනෙක්ගේ. අරගල අස්සේ තව දේවල් කරගෙන වගේ අපිට පේන්නේ. කුදිරමලේ පුදුම ගැන පුරාවිද්‍යාව නීතිපති සාකච්ඡා. ඒ පිළිබඳව සාලිය කුමාර ගුණසේකරයි වාර්තා කරන්නේ. කුදිරමලේ පුදුම පිළිබඳව විශේෂයෙන්ම අද දවසේ පුවත්පත් ගණනාවක තොරතුරු වාර්තා කරලා තිබෙනවා. මේ හා පිළිබඳව අධිකරණයෙන් ලබා දුණු තීරණ පිළිබඳවත් ඒ පිළිබඳව වගේම මෙහි ඉතිහාසය පිළිබඳව තොරතුරු ගණනාවක් අද දවසේදී ඇතුල් පිටුවලත් තොරතුරු වාර්තා කරනවා සියලුම ජාතික පුවත්පත් තුළ. අපි ඉදිරියේදී අද දවසේදී මේ පිළිබඳව ටිකක් වැඩිපුර හොයා බලන්න සූදානම්. යලිත් කොවිඩ් දිනකට ආසාදිතයන් 25ක් ශ්‍රේණි විජේසිංහ තොරතුරු වාර්තා කරන්නේ අරුණට. අපි අද පුවත්පතනොත් ඒ පිළිබඳව තොරතුරු බොහොමයක් ඔබට කිව්වා. ඒක නිසා මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න. කොවිඩ් යලිත් වතාවක් හිස ඔසවමින් පවතිනවා කියලා තමයි කියන්නේ. සෞඛ්‍ය අංශ කියන ලබා දෙන උපදෙස් යලිත් වතාවක් පිළිපදින්න. විශේෂයෙන්ම මාස්ක් එහෙම අවශ්‍ය නැහැ කියලා රජයෙන් මත් නිවේදනය කරා පහුගිය දවස්වල. නමුත් ඔබේ ආරක්ෂාව ඔබ සලසා ගන්නව නම් තමයි වටින්නේ. සජබයෙන් 10ක් රනිල්ට ගන්න හරින් මනුෂ්‍ය වැඩ. ඔන්න වැඩ පටන් අරගෙන කියලා කියනවා. ලබන 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී නව ජනාධිපතිවරයා තේරීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකුගේ සහයෝගය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා කියලා තමයි මේ කියන්නේ.
සාගරගේ කතාව ගැන GL මවිත වෙලා මේ සාගර කාර්යවසම් මහතාගේ ප්‍රකාශය පිළිබඳව GL මහත්තයා මවිත වෙලා කියලා පුදුම වෙලා කියලා කියනවා. මේ ඉතින් සියල්ලම ඉදිරි බලය පිළිබඳව ගන්න තීන්දුව తీරන සාකච්ඡා පිළිබඳව කතා කරද්දී කියවන දේවල්. ඒ අතරතුර ඒ හා සම්බන්ධව තවත් සිරස්තල කිහිපයක්ම තියෙනවා. අපේක්ෂකයෝ ගොඩක් නම් අපේ ඡන්දය දෙන්නේ නැහැ. ඡන්දේ නැහැ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමයි මේ විදිහට කියන්නේ. ඊට පස්සේ ඩලස් අලහප්පෙරුම මහතා කියනවා මම ඉල්ලන්නේ වංචනික දේශපාලනයට තිත තබන්න. වංචනික දේශපාලනයට තිත තියන්න තමයි ඩලස් අලහප්පෙරුම මහතා එනවා කියලා කියන්නේ. ඒ අතරතුර ජනපතිකමට මම නම් ඉල්ලන්නේ නැහැ කියලා අනුරයාපා මහතා කියනවා කියලා ඔහුගේ මූණේ කාටුන් එකකුත් එක්ක දවසේ සිරස්තල ඉදිරිපත් කරනවා. ෆෙඩරල් දෙන අපේක්ෂකයාට අපේ සහාය විග්නේශ්වරන් තමයි ඒ විදිහට කියන්නේ. මාස 6ක ඇතුළත ෆෙඩරල් විසඳුමක් ලබා දීම ඇතුළු තම කොන්දේසි වලට එකඟ වන ජනාධිපති අපේක්ෂකයාට සහාය ලබා දීමට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ 6ක් තීරණය කර ඇතැයි දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේශ්වරන් පැවසීය කියලා තමයි කියන්නේ. කොහොම නමුත් හැමෝම බලන්නේ තමන්ගේ ඉල්ලීම් ඉටු කරගන්නට, තමන්ගේ පක්ෂයට යහපතක් කරගන්නට, තමන්ට හොඳ දේවල් ටිකක් කරගන්න තමයි රට වෙනුවෙන් නම් මේ කවුරුත් හිතනවායි කියලා අපිට පේන්න නෑ වගේ තමයි අපි මේ කියන කාරණාත් එක්ක හුඟක් වෙලාවට පැහැදිලි වෙලා තියෙන්නේ. ඉස්සර වගේම තමයි තාම වෙනසක් නෑ දේශපාලනේ කතා බහ තුල. තෙල් ඇප් එකට පැය 24කදී මිලියනයක් ජාතික ඉන්ධන බලපත්‍ර නිකුත් කිරීම සඳහා හඳුන්වා දී ඇති යෙදවුම් පැය 24ක් ගත වීමට මත්තෙන් පුද්ගලයන් මිලියනයක් ලියාපදිංචි වී ඇති බව බලශක්තිය අමාත්‍යාංශයේ නිලධාරියෙකු විමසීමක් කරීමේදී අරුණ පුවත්පතට ප්‍රකාශ කළා කියලා තමයි මේ තොරතුරිනුත් කියවෙන්නේ. ඉන්ධන මිල පහළට රංජන් එළියට තවත් සිරස්තල දෙකක් අරුණ පුවත්පත එක ළඟ කියනවා ඒ විදිහට. මේ ඔබ දකින්නේ පළවෙනි එක ඉන්ධන මිල පහළට ඊට පහළින් තියෙනවා රංජන් එළියට. ඒ කාරණා දෙකම ඉතින් සාමාන්‍ය ජනතාව විදිහට අපි කවුරුත් කැමති කාරණා දෙකක් විදිහට තමයි හිතෙන්නේ. අරුණ පුවත්පතේ ඇතුල් පිටු වලට ගියොත් එහෙම එහි දකින ප්‍රධානම ලිපියක් තිබෙන්නේ මේ කිඹුල් ප්‍රහාරයන් සම්බන්ධයෙන්. කිඹුල් ප්‍රහාර හේතුවෙන් කණ්ඩලමේ දරුවෙක් මරුට කතරගම දරුවෙකුට බරපතල තුවාල. කතරගම දරුවා බේරාගෙන තියෙන්නේ කිඹුලාගේ ඔළුවට ගලකින් ගහලා. කණ්ඩලමේ දරුවා ඇදගෙන ගිහින් තියෙන්නේ පියාගේ අතේ එල්ලි ඉද්දී. බොහොම ඛේදජනක සිදුවීම් වාර්තා වෙන්නේ දරුවන් ආරක්ෂා කරගන්න. ඒත් එක්කම මේ වගේ නොදන්න තැන්වලට ගිහිල්ලා දිහට බහිද්දී ඒ පිළිබඳව දෙතුන් වතාවක් නෙමෙයි 100 වතාවක් විතර හිතන්න ඕන කාරණාවක්. මොකද ජීවිතයි වටින්නේ පුංචි සතුටකට වඩා. මේ විදිහට අද දවසේදී තොරතුරු වාර්තා කරනකොට කුදිරමලේ පුදබිම ගැනත් අප කිව්වා වගේම විවිධ ලිපි අද දවසේදී වාර්තා වෙනවා. අරුණ පුවත්පතත් වාර්තා කරනවා මේ පිළිබඳව කුදිරමලේ පුදබිම ගැන. මුලතිව් කුදිරමලේ පුරාණ විහාරස්ථානයේ බෞද්ධ ඉදිකිරීම ඉවත් කරන ලෙස දන්වා මුලතිව් අධිකරණයේ ලබා දුන් නියෝග සම්බන්ධයෙන් නීතිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා කියලා තමයි කියවෙන්නේ. යනු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය අනුර මනතුංග අද දින පෙරවරුවේදී නීතිපතිවරයා මුණ ගැනීමට නියමිතයි කියලා සඳහන් වෙනවා. කුදිරමලේ විහාරයේ බෞද්ධ ඉදිකිරීම සම්බන්ධව කුදිරමලේ අයනාර් කෝවිල් බාර මණ්ඩලය විසින් මුලතිව් අධිකරණයේ ගරු කරන ලද නඩුවකට අනුව ඉදිකිරීම ඉවත් කරන ලෙස අධිකරණය විසින් නියෝගයක් ලබා දීලා තියෙනවා කියලා තමයි කියන්නේ. කුදිරමලේ හෙවත් කුරින්දි මලේ විහාරස්ථානයේ දාගබෙහි නිදන් තත්මත් කිරීමේ උත්සවයකුත් ජූලි මාසයේ 12 වෙනිදා පැවැත්වීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබුණත් ඊට විරෝධයක් එල්ල වුණා කියලා කියනවා. මේ නියෝගය ලබා දී ඇත්තේ මහේස්ත්‍රාත් අධිකාරියගෙන් බැවින් අදාළ නියෝගය පිළිබඳව ඉහළ අධිකරණයකට ඇපැලක් ඉදිරිපත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා කියලා කියනවා. බුදුන් වහන්සේ දෙවෙනි වරට ලංකාවට වැඩම කළ අවස්ථාවේදී කුදිරමලේ භූමියට වැඩිය බවද අතීත මූලාශ්‍රවල සඳහන් වෙනවා. එමෙන්ම මෙහි බෞද්ධ ආරාම සංකීර්ණයක්ද පැවති බව තමයි කියවෙන්නේ, ආරංචි වෙන්නේ, තොරතුරු වාර්තා වෙන්නේ. ඔය විදිහට කුදිරමලේ පිළිබඳව වැඩි අවධානයක් ශ්‍රී ලංකීය බෞද්ධයින්ගේ යොමු යුතු කාලය තමයි මේ එළඹිලා තියෙන්නේ.
ඒ අතරතුරේදී උදයගම්මන්පිල මහතා කරන ප්‍රකාශ කිහිපයකුත් එක්ක ලිපියක් සකස් කළ තිබෙනවා. ජනාධිපති වෙන්න හදන 4 දෙනාම සම්මුතියකට ආ යුතුයි කියලා තමයි ඔහු ප්‍රකාශ කරන්නේ. ඔහුගේ සමස්ත ලිපියේ තිබෙන විශේෂ කාරණා අතරට එයයි එකතු වෙලා තිබෙන්නේ. ඔය අතරතුරේදී අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් සඳහා ගමන් කරන්නට. විරාමයෙන් පස්සේ තවත් ජාතික පුවත්පත්වල තිබෙන තොරතුරු බොහොමයක් ඔබත් එක්ක අපි බෙදා හදා ගන්නට සූදානම් වෙලා ඉන්නවා. එමනම් අපි සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට කෙටි විරාමයක් සඳහා. හොඳයි අපි යලිත් තවක් ඔබ මුණ ගැහෙනවා සජීවීව සිත පත්තරයේ සමගින් අපි සූදානම් වෙනවා දිව ඉන පුවත්පතට අවධානය යොමු කරන්න මේ ළඟට. දිව ඉන පුවත්පතේ අද දවසේදී සටන ගැන තමයි කියවෙන්නේ. රටට මොනවා වුණත් සටනට නම් හුඟක් අය ලෑස්ති වෙනවා සූදානම් වෙනවා ජනතා නියෝජිතින් කියන පිරිස. සටනට හෙට නම් දෙයි. ඊයේ වන විට නම් 4ක් ඔන්න ඔබ දකිනවා සිරස්තලේ ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ ඉඳලා හිටපු ජනාධිපතිවරුන්ගේ ඡායාරූපත් එක්ක ඒ විදිහේ හිටපු ජනාධිපතිවරුන් 7 දෙනෙක්ගේ ඡායාරූප ඉදිරිපත් කරලා 8 වෙනි කෙනාට ප්‍රශ්නාර්ථයක් තියලා තිනවා. ඔන්න ඒ ඒ අවසන් ප්‍රශ්නාර්ථයට අදාළ දැනට නම් දීලා තියෙන 4 දෙනාගේ ඡායාරූපත් එකතු කරලා තියෙනවා. ජනාධිපති ධූරය සඳහා තරඟ කිරීමට සිව් දෙනෙක්ගේ නම් ඊයේ වන විට ප්‍රකාශ කොට තිබේ. ඒ අනුව වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අරහප්පෙරුම, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහතුරුන් පාර්ලිමේන්තුවේදී ජනපති තේරීමේ සටනට එක්වීමට නියමිතයි කියලා තමයි දිවයින වාර්තා කරන්නේ. ජනපති සටනේදී මන්ත්‍රීන්ට සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන අය සොයන්න වැඩ බලන ජනපතිගෙන් උපදේශයක් දීලා තියෙනවා කියලා කියනවා. අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේදී නිදහස් ඡන්ද භාවිතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබේ කියලා තමයි කියන්නේ. ඊළඟට රංජන් රාමනායක මහත්මයා පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. ඔහුට නිදහස් ලබා දීමේ කාරණාව පිළිබඳව රංජන් ගැන බන්ධනාගාරයෙන් අධිකරණ අමාත්‍යාංශයට වාර්තාවක්. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ සිරදරවන ලැබීම සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සම්බන්ධයෙන් වාර්තාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් පෙරේදා අධිකරණ අමාත්‍යාංශයට යවා තිබෙනවා කියලා තමයි කියන්නේ. ඒ ළඟින්ම තවත් සිරස්තලයක් තියෙනවා මෙන්න මේ විදිහට. රංජන්ට නිදහස දෙන්න රනිල් වැඩ පටන් ගනී. නෝමන් පලිහවඩනයි තොරතුරු වාර්තා කරන්නේ. බන්ධනාගාරගතව සිටින රංජන් රාමනායක මහතාට සමාව දී නිදහස ලබා දීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊට අදාළ ලිපි ලේඛන දැන් පරීක්ෂා කරගෙන යන බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් දිවයිනට ඊයේ පැවසීය කියලා තමයි කියන්නේ. චෝදනා එල්ල වූ ලොක්ෙක් යලිත් ඖෂධ සංස්ථාවට ඔන්න වරද්ද ගන්න තැන්. ඖෂධ හිඟේ ඇතුළු අර්බුද රැසක් රටේ තිබෙදී දූෂණ චෝදනා එල්ල වූ හිටපු ප්‍රධානියෙකු දේශපාලන හිතවත්කම මත යලිත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පත් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි කියලා කියනවා. මේවා තමයි නොකළ යුතු දේවල් බවට පත් වෙන්නේ. රට අර්බුද වලට යන්න බලපාන්නේ මේ දේවල්. මෙවැනි වැරදි කරන අය, චෝදනා එල්ල වෙච්ච අය යලිත් වතාවක් දේශපාලන හිතවත්කම් මත මේ තැන් වලට සම්බන්ධ කරනවා නම් එය රටේ අනාගතය පිළිබඳව කතා කරන්නට දෙයක් ඉතිරි වෙන්නේ නැති තත්ත්වයකටපත් වෙන්නට පුළුවන්. නමුත් හැබැයි දැන් ජනතාව බොහොම අවදි වෙන්නේ ඉන්නේ. ඒක නිසා මේ දේවල් සිදු කරොත් හැමෝටම ඉදිරියේදී සිදුවෙන ප්‍රශ්නකාරී දේවල් වලට මුහුණ පාන්න සිදුවේයි. ජනතාව හැම මොහොතකමත් අවදියෙන් සිට නිසා ඊට පරිස්සමෙන් වැඩ කටයුතු කරනවා තමයි හොඳ. එහෙම නැති වුණොත් එහෙම ලංකාවේ මිනිස්සු ටිකක් වෙනස්නේ නේද? දැන් රට වෙනුවෙන් හිතන බොහෝ පිරිසක් ඉන්නවා. රට වෙනුවෙන් ඉදිරිපත් වෙන පිරිස ඉන්නවා. ඒක නිසා රටේ අනාගතය විනාශ කරන, රටේ සම්පත් විනාශ කරන අයට ඉඩක් නොදෙන්නට මේ කියන දේශපාලන ශේෂ්ත්‍ර සම්බන්ධයත් ඉවත් වෙනවා නම් තමයි වටින්නේ. ඉන්ධන බලපත් ක්‍රමයෙන් තෙල් බෙදීම අංජබජල් වෙයි. ඇතැම් වාහන වලට QR කේතේ ලැබෙන්නේ නැහැ. ඒ පිළිබඳව ජගත් කනහැර ආරච්චි ඉදිරිපත් කරන ලිපියේ සඳහන් වෙනවා. ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය නමින්
නව ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමයක් රජු මගින් හඳුන්වා දීම මගින් පැවති අක්‍රමවත් ඉන්ධන බෙදා හැරීම තවදුරටත් ව්‍යාකූල ඇති බවත් වාර්තා වෙනවා කියලා කියනවා. කොහොම නමුත් දැන් මේ බලපත් ක්‍රමය යාවත් කාලීන ක්‍රමයේ මේ තියෙන අඩුපාඩු ටික සකස් කරලා යහපත් තැනකට ගේන්න සූදානම් වෙලා තිබෙනවා කියන එක සහ ඒ පිළිබඳව වැඩ කටයුතු කරනවා කියන එක විශ්වබාර අමාත්‍යවරයා නම් ප්‍රකාශ කරනවා. කොහොම නමුත් කුමක් හෝ නිවැරදි තැනකට අපි ආ යුතුයි. ප්‍රශ්නකාරී තැන තියෙන්න පුළුවන් ඒවා විසඳාගෙන නිවැරදි ක්‍රමවේදයකට එම තමයි කළ යුතු වෙන්නේ. නැත්නම් අර අපි කලින් කිව්වා වගේම වැඩ කරන මිනිස්සුන්ට රස්සාවක් කරන කෙනෙකුට තෙල් ටිකක් නම් ගහ ගන්න වෙන්නේ මේ දැනට තියෙන ක්‍රමයක් එක්ක මෙහෙම ඉස්සරහට ගියොත්. මාසයකට පසු නැවෙන් ඩීසල් ගොඩ බෑම ආරම්භයි. තවත් තෙල් නැව් දෙකක් වරායේ. මැලේසියාවෙන් ගෙන්නූ ඩීසල් නැවකට මෙතෙක් මුදල් ගෙවා නැහැ. මාසයකට පසු මෙරට ලංකාව මෙට්‍රික් ටන් 40000ක අඩංගු ඩීසල් නෞකාවකින් ඉන්ධන ගොඩ බෑම ඊයේ වන විට ආරම්භ කර තිබූ බවත් තවත් ඩීසල් නැවක් පෙට්‍රල් නැවක් වරායට පැමිණ ඇති බවත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළා තියෙනවා. ඒ කියන්නේ ඩීසල් සහ පෙට්‍රල් නැව් දෙකක් මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා කියලා තමයි ඒ ආරංචියෙන් කියවෙන්නේ. සජබෙන් ජනපති සටනට සජිත් යෝජනා කරමින් කියලා තවත් ඡායාරූපිකුත් එක්ක සිරස්සලක් ඉදිරිපත් කරනවා. විපක්ෂ නායක හා සමග ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබන 20 වෙනිදා සිදු කරන නව ජනාධිපතිවරයෙකු තෝරා ගැනීමේ සටනට ඉදිරිපත් වීම එම පක්ෂය ඒකමතිකව සම්මත කරගන්නා ලද අවස්ථාව කියලා තමයි මේ ඡායාරූපයත් එක්ක තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. අරගලයට දින 100යි. ගලමුවදුර අලගලයට ඊයේ දින 100ක් සපිරුණි. මේ ඊයේ අරගල බිමේ පුස්තකාලයට රැත් වී සිටි පිරිසක් කියලා ඡායාරූපයක් ඉදිරිපත් කරනවා. මේ ඔබ දකින්නේ ඒ ඡායාරූපය. මේ අරගල භූමියේ පුස්තකාලය තුල ජනතාව එකතු වෙලා ඉන්න ආකාරය පොත්පත් තෝරාමින් ඉන්න අවස්ථාව. අරගලයට දින 100යි. ජයග්‍රාහී අරගලයක් බොහෝ දේවල් උදා කරගත්ත රට වෙනුවෙන් බොහෝ දේවල් කරන්නට පුළුවන්කමක් ලැබුණු අරගලයක් තමයි පැවතුනේ කියන කාරණාව ඔබට අලුත් දෙයක් නෙමෙයි ඔබ දන්න කාරණා. රනිල්ට සහාය දෙන තීරණය ගත්තේ WhatsApp මගින් සියලු දෙනා දැනුවත් කරලා පොහොට්ටුවේ ජේෂ්ඨයෙක් කියයි. පාර්ලිමේන්තුවේදී ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වී සිටින වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෝරාපත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගෙන තිබෙන තීරණය තවදුරටත් වළංගු බව එම පක්ෂයේ ජේෂ්ඨයෙක් දිවයින පුවත්පතට ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. වෙන්වෙන්ව සාකච්ඡා කර තීරණය කරනවා. විමල් වීරවංශ ඒ විදිහට කියනවා. ජනපති සටනට බාධා එපා. එහෙම කියන්නේ නීතිඥ සංගමය. වාසුගේ පක්ෂයේ සහාය ඩලස්ට. වාසුගේ පක්ෂයේ සහායත් ලබා දෙන්නේ ඩලස්ට කියලා තමයි කියන්නේ. සහාය දෙන්නේ කාටද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් බෙදීමක්. පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා පත් කර ගැනීමේ ඡන්දය විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ බෙදීම් සිදු වී ඇති බවට වාර්තා වෙනවා කියලා තමයි කියන්නේ. ස්වාධීන පක්ෂ එකමුතුව සහාය දෙන අපේක්ෂකයා සමග ගිවිසුමකට එනවා. තිස්ස විතාරණ ඒ විදිහට කියනවා. රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන පක්ෂ එකමුතුව සහාය දෙන ජනාධිපති පක්ෂකයා කවුරුන් දැයි ඉදිරි පැය කිහිපයේදී ප්‍රකාශයට පත් කළ යුතුයි. එම පක්ෂ නවය නියෝජනය කරන ලංකා සමාජ පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාර මහතා ප්‍රකාශ කරලා තියෙනවා. ඊළඟට කියනවා මෙන්න මෙහෙම මන්ත්‍රීන් බිලී බාන්න මෙච්චර සල්ලි කොහෙන්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටවත් සහාය දෙන්නේ නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ විදිහට ප්‍රකාශ කරනවා. ඔය අතරතුරේදී කියනවා ජීවන බඩ අඩු කිරීමට වැඩ බලන ජනපතිගෙන් කඩිනම් සහන වැඩසටහනක්. ඔන්න වැඩ බලන ජනාධිපතිවරයාගෙන් ජීවන බර අඩු කිරීමට කඩිනම් සහන වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා කියලා තමයි කියන්නේ. හානිය සොයන්න අරලියගහ මැදුරේ ස්ථානීය පරීක්ෂණයක්. ජනාධිපති මැදුරේ ඇඟිලි සලකුණු ගනී. ඔව් අරගලයත් එක්ක එකතු වුණු පිරිස මේ තැන් වලට ගිහිල්ලා යම් යම් කටයුතු කරා. විශේෂයෙන්ම අරගල කරුවන්ගේ මුවාවෙන් මංකොල්ල කරුවන් සොරුන් ඒ වගේම ටිකක් මොලේ පාවිච්චි නොකරන පිරිසක් කරපු අවැඩ ගණනාවකුත් එක්ක මේ තැන් වලට ලොකු හානියක් සිදු වුණා. ඉතින් ඒවා පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක් කරන්නට කටයුතු කරලා තියෙනවා කියන එක තමයි මේ කියන්නේ. ඉන්ධන අර්බුදයත් සමග ත්‍රිරෝද රථ මාෆියාවක් හිතන ගාස්තු කෙමින් මගේ ජනතාව හූරාගෙන කති.
ඔව් දැන් මේ පහුගිය දවස්වල දැන් සමාජය තුලත් කතා බහ වෙනවා සමාජ මාධ්‍ය තුලත් ඒවා ටිකක් වැඩිපුර කතා බහ වෙනවා මේ ඉන්ධන ප්‍රශ්නයත් එක්ක ත්‍රිරෝද රථවලින් සිදු කරන අක්‍රමිකතා පිළිබඳව ත්‍රිරෝද රථ රියදුරන් කරන නොසන්ඩාල වැඩ සහ ඔවුන්ගේ මේ තියෙන මාෆියාව පිළිබඳව හුඟක් තැන්වලදී කතා බහ කරනවා ඒක නිසාම සමහරු දැන් ත්‍රිරෝද රථවල ගමන් කිරීම සහ මුලින්ම නතර කරලා තියෙන්නේ ඒ පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ඉදිරියටත් ඒ විදිහට අපි කටයුතු කරමු කියලා සමහර තැන්වලදී කියවෙනවා අපිට දකින්න ලැබුණා කොහොම නමුත් යම් කිසි පිරිසක් හැබැයි මෙහිදී වැඩි පිරිසක් කරන තත්ත්වයක් බවට මේ පත් වෙලා තිබෙනවා ඉන්ධන ලබා ගැනීම සහ ඒවා එළියටගෙන කළු කඩ මිල වලට විකිණීම ඒ වගේම ත්‍රිරෝද රථවලින් හිතූ ගණන් අය කිරීමේ කටයුතු දුවන ත්‍රිවිල් රථවලිනුත් සිදු කරනවා බොහෝ ත්‍රිවිල් රථ දැන් ධාවනය කරන්නේ නැති තත්ත්වයක් තමයි අපිට පේන්න තියෙන්නේ කොච්චර තෙල් ගහගත්තත් මිනිස්සුන්ට අවශ්‍ය වෙලාවට ත්‍රිරෝද රථයකින් තමන්ගේ ගමන් පහසු සලසා ගන්න බැරි තත්ත්වයකුත් උදා වෙලා තියෙනවා ඊයේ ධාවනය උනේ පෞද්ගලික බස් රථ 750යි 19000ක් තෙල් පෝලිම් වල ඔන්න බස් රථ ධාවනය පිළිබඳව පොදු ප්‍රවාහන සේවය පිළිබඳව ওই විදිහට තමයි කියන්නේ ඊයේ දවසේදී ධාවනය වෙලා තිබෙන්නේ පෞද්ගලික බස් රථ 750ක් විතරයි. එයත් ඉතාමත් ඉක්මනින්ම කඩිනමින්ම විසඳාගත යුතු ප්‍රශ්නයක්. පොදු ප්‍රවාහන සේවය තමයි කොහොමදත් රටකට ඉතාමත් උචිතම සහ වටිනම ප්‍රවාහන සේවයන් බවට පත් වෙන්නේ විශේෂයෙන්ම දුම්රිය බස් රථ. නමුත් ඒ ප්‍රවාහන සේවයන් වල තත්ත්වය මේ විදිහට කඩා වැටෙනකොට ප්‍රවාහන සේවයන් වල ගුණාත්මක භාවය නැති වෙලා යනකොට මිනිසුන් ඒ සඳහා පෙළඹවීම අඩු වෙනවා. ඉතින් ඒවා වර්ධනය කරමින් වැඩි බස් රථ ප්‍රමාණයක් ධාවනය කරන්න පුළුවන් තත්ත්වයක් ඇති කර ගැනීම තමයි වටින්නේ. අර්බුද තිබුණත් නැතත් රටක යහපතට අනාගතයට ජනතාවත් ඒ සමග හොඳ මට්ටමකින් අත්වල බැඳ ගනිවි. ඒ ප්‍රවාහන සේවයෙන් ලැබෙන පහසුකම් ටිකත් හොඳට තියෙනවා නම් ඔය විදිහට තමයි අද දවසේදී දිවයින පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු ඔබට වාර්තා කරන්න තිබෙන්නේ. ඒ අතරතුර ඇතුල් පිටු කිහිපයකට අපි අවධානය යොමු කරොත් එහෙම විශේෂයෙන්ම නාවලපිටියේ දොස්තරලා ඉන්ධන දන් දෙති කියලා ලිපියක් වාර්තා වෙනවා. නාවලපිටිය නගරයේ පිටි සම්පකාර ඉන්ධන පිළිුම්හලට 16 දින සෞඛ්‍ය අංශ වෙත නිකුත් කරනු පෙට්‍රල් ලීටර් 6600ක් තමන්ටද ඉන්ධන ප්‍රමාණයක් ලබා දෙන ලෙසින් බල කරමින් ලබා ගැනීමට දින ගණනා පොලිමේ රැඳී සිටි පිරිසට මහනුවර නාවලපිටිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් උද්ඝෝෂණයක නිරත වුණයි කියලා තමයි ඒ තොරතුරේ කියවෙන්නේ. ඒ අනුව දින ගණනාවක් පොලිමේ රැඳී සිටින මේ පිරිසට සෞඛ්‍ය අංශ වෙත පමණක් ප්‍රමුඛතාවය ලබා දී ඉන්ධන ලබා දීම අසාධාරණ බව තමයි මේ ලිපිය තුල කියවෙන්නේ. ඒ අනුව මේ පිරිසට පිළිබඳව නාවලපිටිය පොලිසිය නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් පෙට්‍රල් ලීටර් 1000ක් සීමිත ආකාරයකින් අනිකුත් පිරිසට බෙදා දෙන්නට කටයුතු කරා කියලා කියවෙනවා. අත්‍යවශ්‍යම සේවාවන් වලට විතරක් වෙන් කළ තිබුණු දේවල් වලින් මේ එකකතාවයකට පැමිණලා යම් කිසි ඉන්ධන ප්‍රමාණයක් ලබා දුන්නා කියලා තමයි කියන්නේ. නාවලපිටිය දොස්තරලා ඉන්ධන දන් දෙති කියලා ශීර්ෂයකින් එළිය වෙන්නේ ඒ නිසයි. මයංගන සෞඛ්‍ය අංශයට ලැබුණු තෙල් ටික ක්‍රමවත්ව බෙදයි. හුඟක් තැන්වලදී සිදු නොවන කාරණාවක් මේ ලැබෙන තෙල් ටික ක්‍රමවත්ව බෙදා හැරීමක් බොහෝ තැන්වලදී සිදු වෙන්නේ නැහැ. නමුත් තොරතුරු වාර්තා වෙනවා මයංගනේ සෞඛ්‍ය අංශයට ලැබුණු තෙල් ටික නම් ක්‍රමවත්ව බෙදා දීලා තිබෙනවායි කියලා. ඒත් එක්කම අර ජීවන බර අඩු කිරීමට වැඩ බලන ජනපතිගෙන් කඩනම් සහන වැඩසටහනක් කියන කාරණාව පිළිබඳව දිවයින පුවත්පතත් තොරතුරු වාර්තා කරනවා. ඇතුළු පිටුවේ විශේෂ ලිපියක් තුළ ආර්ථික පීඩනයට ලක්ව සිටින ජනතාවගේ ජීවන බර අවම කිරීම සඳහා ඉන්ධන ගෑස් සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීමට කඩනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට වැඩ බලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. තීරණය කරාට බෑ තීරණ ක්‍රියාත්මක කරලා ඉතා ඉක්මනින් මේ දේවල් ලබා දීම තමයි ප්‍රධානීන්ගේ බලධාරීන්ගේ සහ මේ රට මෙහෙවන අයගේ වගකීම බවට පත් වෙන්නේ. ඒ අතරතුරේදී කොළඹ ඇතුළු ඉන්ධන හල්වල දිගු පෝලිම් කියලා තොරතුරු කියනවා. ඉන්ධන පෝලිමේ 20 වෙනි මරණයත් ඉපොලෝගමදී වාර්තා වුණයි කියලා දිවයින පුවත්පත දවසේදී වාර්තා කරනවා. ওই විදිහට තමයි අද දවසේදී අපිට දිවයින පුවත්පතේ තිබෙන ප්‍රධාන සහ විශේෂ ප්‍රවෘත්ති පිළිබඳව ඔබට කියන්න තිබෙන්නේ. අපි දැන් යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නට. පොළොන්නරු රෝහල් 13ක ප්‍රතිකාර නවති. ඉන්ධන ප්‍රශ්නයත් එක්ක
ඇතුළත තිබෙන තවත් ගැටලුකාරී තත්ත්වයක් තමයි මේ අත්‍යවශ්‍ය සේවා පමණයි කාර්ය මණ්ඩලයට තෙල් නැහැ. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ රෝහල් වල කාර්ය මණ්ඩලවලට අවශ්‍ය ඉන්ධන නොලැබීමෙන් පොළොන්නරුව මහ රෝහල මූලික රෝහල් 3ක සහ ප්‍රාදේශීය රෝහල් රැසක අත්‍යවශ්‍ය සේවා හැර සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු නතර වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ WKWS කුමාරවංශ මහතා ප්‍රකාශ කරා කියලා තමයි මේ ප්‍රධාන සිරස්තලයෙන් කියන්නේ ලංකාදීප පුවත්පත. ඉන්ධන බලපත්‍රයක් දීමට වාහන ලියාපදිංචි කිරීම දැන් ක්‍රියාත්මකයි. ඉන්ධන බෙදා හැරීම විධිමත් කිරීම සඳහා ජාතික ඉන්ධන බලපත්‍රයක් නිකුත් කිරීම වෙනුවෙන් වාහන ලියාපදිංචි කිරීම පෙරේදා සිට ක්‍රියාත්මක වෙන බව කාංචන විජේසේකර අමාත්‍යවරයා කරන ප්‍රකාශය පිළිබඳව අද දවසේදී ලංකාදීපයේ තොරතුරු කියනවා. ඒත් එක්කම ඉන්ධන මිල බස්සයි පෙට්‍රල් ඩීසල් 20කින් කියලා පෙට්‍රල් නැවක් අද හෝ හෙට මෙරටට එනවා කියලා ලංකාදීප පුවත්පත කියනවා. ලොව ඉහළම උද්දමන රටවල් 10 අතරට ශ්‍රී ලංකාවත් එකතු වෙලා තියෙනවා කියලා මහාචාර්ය සිරිමල් ලබේරත්න මහතා ප්‍රකාශ කරනවා. ඒ තොරතුරට අපි අවධානය යොමු කළොත් එහෙම ශ්‍රී ලංකාවාදී උද්දමනයක් ඇති රටක් බවට පත් වී ඇතයි මහාචාර්ය සිරිමල් ලබේරත්න මහතා පවසනවා. රටක උද්දමනයේ 50% සීමාව පසු කළ විට එම රට අධි උද්දමනයේ ඇති රටක් ලෙස ආර්ථික විද්‍යාඥයින් හඳුන්වන බවද ඔහු සඳහන් කරනවා. ඒ කියන්නේ දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාව අධි උද්දමනයේ 50% සීමාව පසු කරපු රටක් විදිහට උද්දමනයේ 50% සීමාව පසු කරපු රටක් විදිහට ඉහළම උද්දමනයේ තියෙන රටක් විදිහට දැන් නම් වෙනවා ශ්‍රී ලංකාව. මුලතිව් කුරුඳුමලේ විහාරය නව ඉදිකිරීම ඉවත් කරන්න උසාවියෙන් නියෝග. අපි මේ පිළිබඳව තවත් පුවත්පත් කිහිපයක් එක්කම ඔබට තොරතුරු වාර්තා කළා. ජනාධිපති පුටුවට තියෙන සිව්කොන් සටන පිළිබඳව ලංකාදීපයත් කියනවා රනිල් සජිත් ඩලස් අනුර පොරපිටියේ ජනපති පුටුවට සිව්කොන් සටනක්. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ ඉන්දියා රජයේ සර්වපාක්ෂික සමුළුවක් හැඳවයි. ඒ පිළිබඳව අපි තොරතුරු ඔබට ගෙනවා තවත් පුවත්පත් කිහිපයක් එක්ක. තෙල් බෙදා හැරීමට ජංගම ෂෙඩ් ඉන්ධන බෙදා හැරීම සඳහා ජංගම ඉන්ධන පෙරමුම්හල් ආරම්භ කිරීමට පියවරගෙන ඇති බවත් එම පෙරමුම්හල් හැකි ඉක්මනින් රට පුරා ව්‍යාප්ත කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ප්‍රකාශ කරා. කියන කාරණාව සහ මේවා ක්‍රීඩාංගන වලට ගෙනහිල්ලා ත්‍රිරෝද රථ වලට සහ විශේෂයෙන්ම අනිකුත් ජෙනරේටර් වගේ ඒ අවශ්‍යතාවයන් වලට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්නට කටයුතු කරනවා කියලා තමයි කියන්නේ. කොහොම නමුත් ඉතින් මේ දවස්වල මේ පුවත්පත්වල එහෙම වැඩිපුරම රූප දකින වැඩිපුරම අදහස් තියෙන අමාත්‍යවරයා බවට පත් වෙලා තිබෙන්නේ කංචන අමාත්‍යවරයා බලශක්ති අමාත්‍යවරයා. ඔහුගේ අදහස් තමයි තියෙන්නේ. මොකද මිනිසුන්ට බලපාන ලොකුම ප්‍රශ්නය ඉන්ධන ප්‍රශ්නය බවට මේ දවස්වල පත් වෙලා තිබෙන වෙලාවක මනම්පිටිය රෝහලත් වහලා තිබෙනවා කියලා තමයි කියවෙන්නේ. තවත් සිරස්තලයකින් ලංකාදීප පුවත්පතේ ඉන්ධන ප්‍රශ්නය නිසා. ওই විදිහට තමයි ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතරතුර ඇතුල් පිටුවට ගියොත් එහෙම දර්ගා නගරයට තෙල් ඇවිත් උණුසුම් තත්ත්වයක්. දර්ගා නගරය අලුත්ගම දර්ගා නගරය විවිධ අවස්ථාවලදී විවිධ උණුසුම් තොරතුරු මවන නගරයක් බවට පත් වෙලා තියෙන්නේ. පහුගිය කාල සීමාව ඉඳලම ඉන්ධන ඇවිදිල්ලක් ඒ නිසාම උණුසුම් තත්ත්වයක් ඇති වෙලා තියෙනවා කියලා තමයි අද දවසේ ලංකාදීප පුවත්පත තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අතරතුරේදී අදත් හෙටත් පැය 3ක් විදුලිය කැපේ කියලා විශේෂ ලිපියක් තිබෙනවා. විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජල නොමැති වූ නිසා දැන් ක්‍රියාත්මක පැය 3ක විදුලි කප්පාදුව තව දින 2ක් සඳහා අද සහ හෙට ක්‍රියාත්මක කිරීමට විදුලි බල මණ්ඩලය අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කරනවා. ඒ අනුව අද සහ හෙට පැය 3ක් විදුලිය කප්පාදු කරන බවත් ඒ සිට W දක්වා කලාප 20කට දිවා කාලයේදී පැය මිනිත්තු 40ක්ද රාත්‍රී කාලයේදී පැය මිනිත්තු 20ක්ද ලෙස ක්‍රියාත්මක කරන බව රත්නායක මහතා ප්‍රකාශ කරලා තියෙනවා. කොළඹ නගරයට අයත් CC කාණ්ඩයට අයත් ප්‍රදේශ වලට පෙරවරු 6 සිට පෙරවරු 8 දක්වා කියන උදේ කාල සීමාවේදීත් පැය 2 විනාඩි 30ක් අනිකුත් කාලවල අනිකුත් කලාපවල වලට අලියොම 5 ඉඳලා උදෑසන 5 ඉඳලා පෙරවරු 8 උදෑසන 8 දක්වා පැය 3ක විදුලිය කපා හරින බව ඒ මහතා තවදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ලංකාදීප පුවත්පතේ අපි තෝරාගත්තේ අද දවසේ තිබෙන විශේෂ ප්‍රවෘත්ති විදිහට. ওই විදිහට තමයි අද දවසේදී අපිට
දිවයින සහ ලංකාදීප පුවත්පතේ තොරතුරු ඔබට වාර්තා කරන්න තිබෙන්නේ. ඒ තොරතුරු වලින් පස්සේ අපි කෙටි විරාමයකට යන සූදානම් වෙනවා. තවත් පුවත්පත් කිහිපයක් අප සතුවේ ඔබට තොරතුරු කියන්නට රැඳිලා ඉන්න සියත පත්තරේ සමගින් ප්‍රධාන පාලක මැදිරියට ගිහිලා ඉත ඉක්මනින් නැලිත් ඔබ සජීවී මුණ ගැහෙන්නට සූදානම්. ශ්‍රී ලංකාවේ විශ්වසනීයම පුවත් වැඩසටහන සේත පත්තරයේ සමගින් අපි යලිත් මුණ ගැහෙනකොට දිනමින පුවත්පතටයි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. දිනමින පුවත්පතේ ප්‍රධානම සිරස්තලයේ මුල් පිටුවේ ජනපතිවරණ ඡන්ද විමසීමට සමාජ මාධ්‍යෙන් තර්ජනය කරන්නන් කියන විමර්ශන වැඩබලන ජනපතිගෙන් ආරක්ෂක අංශ වලට නියෝග කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ අනුව අද දවසේදී මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරනකොට අපි අතුරු පිටුවේ තිබෙන වැඩිදුර තොරතුරු වලට අවධානය යොමු කරමු. විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී නිදහස් ඡන්ද භාවිතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ තර්ජනය කරන පුද්ගලයන් සම්බන්ධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ වෙත ඊයේ නියම කරලා තිබෙනවා. ප්‍රචණ්ඩත්වයේ පතුරන කැලකරුවන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් අපේක්ෂකයින්ට ඡන්දයේදී ගමට එන්න එපා යනුවෙන් සටහන් පෝස්ට් ප්‍රදර්ශනය කරමින් බලපෑම් කරන බවට වැඩබලන ජනාධිපතිවරයා වෙත පැමිණිලි ලැබී තිබේ කියලා තමයි කියන්නේ. සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස තර්ජනය එල්ල කිරීම නිසා තමට නිදහසේ ඡන්දය භාවිතා කරන්නට අවස්ථාවක් නැහැ කියලා මේ മന്ത്രിවරුන් කරපු ඉල්ලීමත් එක්ක තමයි ජනාධිපතිවරයා මේ විදිහට ආරක්ෂක අංශ වලට නියෝග ලබා දී තිබෙන්නේ. ඊළඟට අපි යනවා මේ බෞද්ධ සිද්ධාස්ථානය පිළිබඳව කියවෙන තොරතුරු අද දවසේදී සියලු පුවත්පත් වාර්තා කරනකොට දිනමින පුවත්පතත් තමගේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙනවා. තන්නිමුරුප්පු ශිවකෝවිලේ කුරුඳුමලේ බෞද්ධ සිද්ධාස්ථානයේ නව ඉදිකිරීම ඉවත් කරන අධිකරණ නියෝගයක්. නියෝගය බලරහිත කරන්නේයි වවුනියා මහාධිකරණයේ නඩු පවරයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. අපි මේ පිළිවෙල ටිකක් දීර්ඝව අනිකුත් පුවත්පත් එක්ක තොරතුරු කතා බහ කළා. දිනමින පුවත්පතත් ඒ විදිහට ඉදිරිපත් කරනවා. රනිල් යටතේ සජබ අගමැතිකම ගන්නේ නැහැ. ඒ විදිහට තොරතුරක් වාර්තා කරනවා. තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා කරන ප්‍රකාශයක් විදිහට ඔහු කියනවා මෙන්න මේ විදිහට රනිල් වික්‍රමසිංහ මහතා යටතේ සමගි ජන සන්ධානයේ කිසිවිටකත් අග්‍රාමාත්‍ය ධූරය බල නොගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ පැවසිය. විපක්ෂ නායක කාර්යාලයේදී මාධ්‍ය කළ විමසීමේදී වැඩිදුරටත් අදහසක් වමින් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කර සිටියේ ජනතාව ඉල්ලන වෙනස ඉටු කිරීමට නම් නව ජනාධිපතිවරයෙකු පත් කරගත යුතු බව තම පක්ෂයේ විශ්වාස කරන බවයි. ඒ විදිහට තමයි තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරලා තියෙන්නේ. අපේක්ෂකයන් කීප දෙනෙකු આવොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්ද කාටවත් නැහැ. නිදහස් පක්ෂයේ ඡන්දය කාටවත් නැහැ කියලා කියනවා. මෛත්‍රීපාල සිරිසේන මහතා තමයි ඒ විදිහට කියන්නේ. මේ පිළිබඳව අපි තොරතුරු ඔබට ඉදිරිපත් කරා තවත් පුවත්පත් කිහිපයක් එක්කම. යතතුර පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් ප්‍රකාශ කරනවා ඡන්දය දෙන්න එපා කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩක්කා න්‍යායෙන් කිසිම පළක් නැහැ කියලා. එහෙම කියන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්. මීළඟ ජනාධිපති පාලකයෙකු නොවි භාරකාරයෙක් විය යුතුයි. පාටලී චම්පික මහතා ඒ විදිහට ප්‍රකාශයක් කරනවා. ඔහු කියන්නේ මෙන්න මේ විදිහටයි ඒ පිළිබඳව තොරතුරු මීළඟ ජනාධිපති පාලකයෙකු නොව භාරකාරයෙකු විය යුතුයයි 43 සේනාංකයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසයි. මේ වන විට ජනාධිපතිවරයා ඉවත් වෙති හේයින් තවදුරටත් ව්‍යවස්ථාව ඉක්මවා ලදරු වලුප්පු කාර්යයන් මෙන් හැසිරීමේ අයිතියක් කිසිවෙකුට නැතයිද ඉක්ුද්දා පැවති මාධ්‍ය හමුවට එක්වමින් ඇමතිවරයා සඳහන් කළා කියලා කියනවා. අනාගතයේ බිහිවන ඕනෑම පාලකයෙකුට මෙවැනි විරෝධතාවලට මුහුණ දීමට සිදුවන බව වටහාගෙන ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන අතර අරගල මේ ආයත් ආරක්ෂක අංශ වලට දුෂ්කරතා ඇති නොකොට බැංකුව ඇතුළු ආර්ථිකය හසුරුවන ආයතනවලට කටයුතු කරගෙන යාමට පහසු වන ආකාරයට ක්‍රියා කළ යුත්තේද මන්ත්‍රීවරයා ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ අරගල කරුවනුත් මේ අනිත් අයට අපහසුතාවයක් ඇති නොවන විදිහට කටයුතු කරන්න කියලා ඔහු ඉල්ලීමක් කරනවා. රංජන්ට සමාව දෙන්න සූදානම් වැඩබලන ජනාධිපතිගෙන් අධිකරණ ඇමතිට උපදෙස්. ඒ විදිහට තවත් සිරස්තලයක් එකතු කරනවා රංජන් රාමනායක මහතාට නිදහස ලබා දීම සම්බන්ධයෙන්. 2019ට සාපේක්ෂව 2022 මුල් මාස තුනේ ඉන්ධන පරිභෝජනය 25%කින් ඉහළ ගිහින් කංචන ඇමතිවරයා තමයි ඒ විදිහට කියන්නේ. මේ
විදිහට පාරිභෝජනයේ ඉහළ ගිහිලා කියන්නේ ඇත්තටම පාවිච්චි කරලාද එහෙම නැත්නම් තැන් වල ගබඩා කරලාද කියලා තමයි හොයලා බලන්න ඕන. අරගලයට දින 100යි අරමුණු ඉටුවනතුරු සටන දිගටම කරනවා. ජීවන්ත පීරිස් පියතුමා තමයි ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. අරගලයට දින 100ක් සම්පූර්ණ වීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ තිබෙනවා කියන කාරණාව කියනවා ජීවන්ත පීරිස් පියතුමාගේ අදහස් දැක්වීමක් විදිහට දිනමින පුවත්පත. යූරියා ටොන් 3000ක් බෙදා හැර අවසන්. තව 20000ක් බෙදන්න තියෙනවා. ඔව් මේ පොහොර බෙදා හැරීමේ කටයුතු පිළිබඳව අපි පසුගිය දවස්වලත් කතා බහ කළා. මේ මොහොතේදී යූරියා ටොන් 3000ක්ම බෙදා හැරලා අවසන් කියලා තමයි දිනමින පුවත්පත කියන්නේ. තව 20000කුත් බෙදා හරින්න තිබෙනවා. අපි බලාපොරොත්තු වෙනවා හුඟක් තැන්වලදී කියවෙන මේ ආහාර අර්බුදයෙන් මිදෙන්නට මේ දේවලුත් ඉවහල් වේවි. ඒක නිසා වගා කරමින් කොයි ජනතාවගේ අවශ්‍ය කාරණා ටික සරල කාරණා කීපයක් තමයි ඔවුන් ඉල්ලන්නේ. විශේෂයෙන්ම පොහොර ප්‍රශ්නය, වතුර මේ වගේ දේවල් පිළිබඳව අවධානය යොමු කරලා කටයුතු කරනවා නම් ඉදිරියේදී මේ අර්බුද වලින් මිදෙන්නට අපිට ඉඩකඩක් ලැබෙවි. කෘෂිකර්මය නගා සිටුවමින් ජාතික ඉන්ධන අවසරපත ජනගත කරයි පළමු දිනයේදී ලක්ෂ 10ක් ලියාපදිංචි වෙති. සියලුම පුවත්පත් වාර්තා කරපු තොරතුරක් දිනමින පුවත්පතත් ඒ විදිහට තොරතුරු ඉදිරිපත් කරනවා. අනුරත් ජනපති සටනට අනුර මහතා ජනාධිපති සටනට එකතු වෙනවයි කියන කාරණාව පිළිබඳව ඒ විදිහටයි දිනමින පුවත්පත කියන්නේ. අනුර ජනපති සටනට අනාගත බලව්‍යාපෘතියට අයත් නොවන දෙදෙනෙකු ඉදිරි දිනවලදී තෝරා ගැනීමට නියමිත ජනපති සහගත දුරසනා ඉදිරිපත් කරනවා නම් තමා ජනපති අපේක්ෂකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරා කියලා කියනවා. මේ බදාදා දිනයේ තෙක් වළංගු බවද කී දිසානායක මහතා ඒ ක්‍රියාත්මක නොවන්නේ නම් තමා ජනාධිපති තනතුර සඳහා තරඟ කරන බවද ප්‍රකාශ කරේ කියලා තමයි ඔහු තවදුරටත් සඳහන් කරලා තිබෙන්නේ. ඔය විදිහට කියනකොට තෙල් පොලිමේ මුල අල්ලාගෙන පස්සේ එන වාහනවලට තන විකුණන ජාවාරම් කරු හැමතැනම තෙල් එක්ක ජාවාරම් කිහිපයක් දැන් අපිට වාර්තා වෙනවා. එකක් තෙල් වැඩි ගණන් වලට විකුණන එක, අනිත් එක තමයි මේ තෙල් පොලිම් වල තන තබාගෙන ඒ ස්ථාන විකුණීමේ ජාවාරම්කුත් කරගෙන යනවා කියලා ඔන්න කියවෙනවා. හැබැයි මේ සියල්ලටම මේ ඉන්ධන ජාතික ඉන්ධන අවසරපත යම් සහනයක් වේවි කියලා අපිත් විශ්වාස කරනවා. අපි බලමු කොහොමද එය ජනතාවට යහපත් විදිහට ඉදිරියට ක්‍රියාත්මක වෙන්නේ කියලා. පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක් තිබෙලා කියලාත් වන තොරතුරු වාර්තා කරනවා. පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙලක් තබා ගන්න එක හොඳයි. ඒ උත්තරීතර තැන ආරක්ෂා කරගන්නට. ඒ වගේම රටටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් හදා ගන්නව නම් තමයි වඩාත් වටින්නේ කියන කාරණාව අපි ප්‍රකාශ කළ යුතුමයි වගකිය යුතු වැඩසටහනක් තුලින්. ඔය විදිහට දිනමින පුවත්පතේ තොරතුරු වාර්තා වෙනකොට අපි යන්න සූදානම් වෙනවා ඇතුල් පිටු කිහිපයකට අවධානය යොමු කරන්නට. ඉන්ධන ඇප් එක ගැන දිනමින පුවත්පතේ කතුවැකිය ඉදිරිපත් කරන්නේ මෙන්න මෙහෙම. කතුවැකිය කියනවා ඉන්ධන ඇප් එක කියලා තමයි තේමාව සටහන් කරන්නේ. බලශක්තිය අමාත්‍යවරයා හඳුන්වා දී ඇති ඉන්ධන බලපත්‍රය නැතහොත් තෙල් ඇප් එක හොඳ දෙයක් ලෙස හඳුන්වා දිය හැකිය. අප එසේ කියන්නේ රටට ලැබෙන තෙල් ටික කාටත් සාධාරණ ලෙස බෙදා දිය හැකි ක්‍රමයක් එහි ඇති බැවිනි. බලවත් දුෂ්කරතා මැද්දේ සපයා ගන්නු ලබන තෙල් ටික බලයක් නැති පුංචි මිනිසා අතරටපත් කිරීම ආණ්ඩුවේ වගකීම වෙයි. දැනට පවතින ඉන්ධන තත්ත්වය අනුව පුංචි මිනිසාට කොයි පොලිමේදීත් යුක්තිය ඉටුවන්නේ නැත. දින ගණන් පොලිමේ සිට හිස් අතින් ආපසු වෙන මිනිස්සු සිටිති. මේ තත්ත්ව වෙනස් කිරීමට ආණ්ඩුවේ වගකීම බව නැවතත් කිව යුතුය කියලා තමයි එහි තවදුරටත් සඳහන් වෙන්නේ. කොහොම නමුත් මේ දිනමින පුවත්පතේ කතුවැකිය තුලත් කියවෙන්නේ මේ ඇප් එකෙන් යම් කිසි සාධාරණයක් ඉටු වේවි කියලා. ඉතින් පුංචි මිනිසාට සාධාරණයක් ඉටු වීම තමයි සිදු යුත්තේ මේ සියලු ක්‍රියාදාමයන් තුලින්. හොඳයි අපි ඒ සමගම යන්න සූදානම් වෙනවා දවසේදී ක්‍රීඩා පිටියටත් අවධානය යොමු කරන්නට. දිනමින පුවත්පතේ ක්‍රීඩා පිටුවේ තොරතුරු අතරට අපි යන්නේ. බාබර්ගේ මුක්කුව පාකිස්තානය නැගිටුවයි. ශ්‍රී ලංකාව කඩු 9ක් අතතිව ලකුණු 40ක් ඉදිරියෙන්. සිය මංගල ටෙස්ට් තරගයේද ඇතුළුව පිට ඉනිම 3කදී කඩු 5ක් බැගින් බිඳහෙළු ප්‍රභාත් ජයසූරිය පිළිබඳවත් අද දවසේදී මේ තොරතුරු එකතු කරලා තිබෙනවා. ඒ වගේම
ප්‍රභාත් ජයසූරිය ගාලු පිටියේදී පාකිස්තානට එරෙහිව අනගි පන්දු වීමක් නිරතුවද තම අත්දැකීම් සහ ඒ ඇසුරෙන් කඩා වැටුණු ඉනිම සවිමත් කිරීමට මුක්කුවක් වුණු පාකිස්තාන නායක බාබර් අසාම් 7 වෙනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කිරීමත් සමගම පළමු ඉනිමට සියලු දෙනා දැවි ලකුණු 218ක් එකතු කරා කියලා සඳහන් කරනවා මේ ඊයේ දවසේදී පැවතුණු තරගය පිළිබඳව. එබැවින් පාකිස්තානයේ පළමු ඉනිමේදී ශ්‍රී ලංකාවට වඩා ලකුණු 4ක් පසුපසින් සිටියේ කියලා තමයි මේ ලිපිය තුල සඳහන් කරන්නේ. තවදුරටත් විස්තරාත්මකව බොහෝ දේවල් ඉදිරිපත් කරනවා. විශේෂයෙන්ම අපි ඔබටත් මතක් කරනවා ගාල්ලේ පැවැත්වෙන මෙම ටෙස්ට් තරඟාවලිය සියත මාධ්‍ය ඔස්සේ ඔබට සජීවීව නරඹන්නට පුළුවන්. ඒ විතරක් නෙමෙයි විශේෂඥ විස්තර විචාරකයන්ගේ සහභාගීත්වයෙන් මේ සියලු කරුණු කාරණා තොරතුරු අතීත තොරතුරු වර්තමානයේ පිළිබඳව වගේම අනාගත දැක්මවල මේ සියල්ල එකට එකතු කරගමින් ඊටමත් සුවිශේෂී සජීවී වාර්තාකරණයක් සියත අපි ඔබ වෙත රැගෙන එනවා. ඒ සියල්ල සමගින් අද දවසේදීත් ඔබට අත්වල බඳ ගන්න පුළුවන් කියන කාරණාව අපි මතක් කරනවා. මෙවර ටෙස්ට් තරඟාවලියේ නිල විකාශන අයිතිය සියත සතු කරගෙන තිබෙනවා. ඊළඟට අපි යනවා තවත් සිරස්තලයකට ක්‍රීඩා පිටිය හා සම්බන්ධ තෙල් අර්බුදයේ ක්‍රිකට් පිටියටත් LPL තරඟාවලියත් කල්යයි ආසියා කුසලානයත් වැට උඩ. රටේ උද්ගත වෙති වර්තමාන ඉන්ධන අර්බුදයේ මත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකින්ද සහභාගී වන ලංකා ප්‍රීමියර් ලීග් 2020 ක්‍රිකට් තරඟාවලිය දින නියමකින් තොරව කල් දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරලා තිබෙනවා. ලබන අගෝස්තු මාස 1 වෙනිදා සිට 21 වෙනිදා දක්වා 3 වෙනිවරටත් පැවැත්වීමට නියමිත තිබුණු LPL තරඟාවලිය පැමිණෙන විදේශ ක්‍රීඩකින් ඇතුළු සියලු ක්‍රීඩකින්ට පුහුණු වීමට සහභාගී වීමට ප්‍රවාහන පහසුකම් සැපීමේ දුෂ්කරතාවය මතුවී ඇති බැවින් ක්‍රිකට් ආයතනය මේ තීරණය රැගෙන තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. බොහොම හොඳයි අන්න හරි ගාලු පිටියෙන් ඇසුණු රිස්වාන්ගේ සිංහල පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් පිලේ කඩළු රකින්න ක්‍රීඩක මොහමඩ් රිස්වාන් ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරගයේ පන්දු රකිමින් සිටියේදී තම කණ්ඩායමේ ක්‍රීඩකින් සිංහල භාෂාවෙන් දිරිගැන්වීම කාගේත් අවධානයට ලක් වුණායි කියලා මේ ලිපිනුත් කියවෙනවා. වචන උච්චාරණයේදී අමුත්තක් ඇතිව රිස්වාන් සිංහල කතා කිරීම ආස්වාදජනක එකක් විය. පාකිස්තාන පන්දු යවන්නන් පන්දු යවන්නමින් සිටියේදී කඩුල පිටුපස සිට හොඳයි බොහොම හොඳයි සහ අන්න හරි යනුවෙන් මොහමඩ් රිස්වාන් පැවසූ අතර ඒ කඩළු අසල ඇති මයික්‍රොෆෝන් මගින් මුළු ලොව පුරා විකාශය විය කියලා සඳහන් වෙනවා. යතුරුතුරදී කොළඹ තරඟයත් ගාල්ලට රටේ පවතින වත්මන් තත්ත්වය සැලකිලිගෙන කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේ 24 වෙනිදා ආරම්භ කිරීම නියමිතව තිබූ පාකිස්තාන ක්‍රිකට් පිළ සහභාගී වන දෙවැනි ටෙස්ට් තරඟයේද ගාල්ලේ පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමු කරයි කියලා තමයි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අදාළ අංශ සමග සාකච්ඡා පැවැත්වීමින් තිබූ අතර බොහෝ විට ගාල්ලේදී තරඟය පැවැත්වීමට අද දිනේදී තහවුරු කරනු ඇති කියලා වාර්තා වෙනවා. ඔය විදිහට තොරතුරු වාර්තා කරනකොට තව විස්තරයකට අපි යන්න සූදානම් වෙනවා. ඒ අන්තර්පාසල් 20න් 15 ලීග් රග්බි තරඟය පිළිබඳව ශාන්ත තෝමස් පරදවා රාජකීය පිළ සුපිරි වටේට කියලා තමයි ඒ සිරස්තරයෙන් කියවෙන්නේ. යුපුන් සහ නිලානිගේ ලෝකශූරතා සිහින බොඳ වෙයි. දකුණු ආසියාවේ වේගවත්ම කෙටි දුර දාවකයා වන යුපුන් අපොයිකෝන්ට සහ මීටර් 3000 කාන්තා බහදක දිවීමේ ඉසව්වේ ජාතික ශූරිය වන නිලානි රත්නායකට ලෝකශූරතා මල්ල ක්‍රීඩා තරඟවලියේ මූලික වටේ තරඟ වටේන්ම නතර වන්නට සිදුුණයි කියන කාරණාවයි මේ ලිපියෙන් සඳහන් වෙන්නේ. ඇමරිකා එක්සත් ජනපදයේ ඔරිගන්ෙහිදී පැවැත්වෙන ලෝකශූරතා මල්ල ක්‍රීඩා තරඟාවලියේ පිරිමි මීටර් 100 උසව්වේ මූලික වටේ තරඟයට එක්වුණු යුපුන් අබේකොන්ට එහිදී සිය සුපුරුදු දක්ෂතා දැක්වීමට අසමත් වීමෙන් අවසන් පූර්ව වටේට එක්වීමේ අවස්ථාව අහිමි වීලා තිබෙනවා කියන කාරණාව තමයි අපිට කියන්න තිබෙන්නේ. ක්‍රිකට් විනිසුරුවන්ට මාස් අනුග්‍රහය ලැබිලා තිබෙනවා කියලා කියනවා. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ තිඹිරිගේ වශයෙන් සැලකෙන පාසල් ක්‍රිකට් ක්‍රීඩාවත් දේශීය ක්‍රිකට් ක්‍රීඩාවේ විනිසුරුකරණයේ යෙදෙන ප්‍රධානම සංගමය වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරුවන්ගේ සංගමය වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක් වටිනා ටී-ෂර්ට් වෙනුවෙන් අනුග්‍රහය දක්වීමට මෙම ආයතනය එකතු වෙලා තිබෙනවා අත්වල බඳගෙන තිබෙනවා කියන කාරණාව තමයි අපිට කියන්න තියෙන්නේ. ඒ ක්‍රිකට් පිළිබඳව අපි අවධානය යොමු කරේ අද දවසේදී අපි ඊළඟට යන්න සූදානම් වෙනවා දිනමින පුවත්පතත් සමග විදේශ තොරතුරු ඔබට කියන්නට. එහිදී කමලා හැරිස්ගේ උපදේශිකා රෝහිණී තනතුර හැරයයි. පවුල වෙනුවෙන් වැඩි කාලයක් කැප කරන්න ඕනලු දවල මන්දිරයේ නිවේදනයකින් තමයි මේ බව ප්‍රකාශ කරලා තියෙන්නේ. කමලාගේ දේශන රචිකාවත් මීට දින කිහිපයකට පෙර
ගෙදර ගිහින් කියලා තමයි කියන්නේ. මේ ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත රෝහිණී මහත්මිය එම තනතුරෙන් ඉවත් වුණායි කියලා තමයි සටහන් කරන්නේ දින මින පුවත්පත. විශේෂයෙන්ම ඇයට දරුවන් 3 දෙනෙක් ඉන්නවා, පුතුන් 3 දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ වැඩ කටයුතුත් එක්ක පවුල වෙනුවෙන් වැඩි කාලයක් වෙන් කරන්න ඕන කියන ඉල්ලීමත් එක්ක ඒ සිතුවිල්ලත් එක්ක ඇය මෙම තනතුරෙන් ඉල්ලා අස්සලා තිබෙනවා. කමලා හැරිස්ගේ උපදේශිකාව රෝහිණී මහත්මිය තනතුර අතහැරීම පිළිබඳව අද දවසේදී විදේශ පුවත් තුල වාර්තා වෙනවා. එඩි රාමා go home. ඇල්බේනියාවේ ජනතාව රොදමදිති. ඉන්ධන මිල 30කින් ඉහළට. වසර 20කට පසු වැඩිම උද්දමනය. ඉන්ධන මිල 30කින් ඉහළ යාම වසර 20කට පසු වැඩිම උද්දමනය, ජීවන වියදම ඉහළ යාම සහ රජයේ දූෂණයට එරෙහිව දහස් ගණනක ජනතාව ඇල්බේනියාවේ ටිරානා නුවර දෙවන්තු උද්ඝෝෂණයකට එක් වී සිටින බව එයට මාධ්‍ය වාර්තා කරනවා කියලා තමයි මේ ලිපියෙන් කියවෙන්නේ. ඇල්බේනියාවේ ඉන්ධන මිල 30කින් ඉහළ ගොස් ඇති අතර ඉහළ ජීවන වියදම අර්බුදයට රජය වගකීම් යුතු බවත් වසර 10කට වැඩි කාලයක් අගමැති තනතුරේ සිටින එරට සමාජවාදී පක්ෂයේ එඩි රාමා සහෝගේ රජය වහා ඉල්ලා සිටිය යුතු බවත් කියමින් දහස් ගණන් ජනතාව අගමැතිවරයාගේ නිල නිවස ඉදිරිපිට මේ විරෝධතාවය පවත්වලා තියෙනවා කියලා තමයි මේ ලිපියෙන් ඒ තොරතුරෙන් වාර්තා වෙන්නේ. කොහොම නමුත් ලංකාවේ go home කිව්වා වගේ එඩි රාමාටත් go home කියනවා ඇල්බේනියාවේ. හංගේරියාවේ ජනතාවත් රජයට එරෙහිව වීදි බසිති. බදු සංශෝධනයට එරෙහිව හංගේරියාවේ දෙවෙනි දිනටත් විරෝධතා පැවැත්වෙන බව එරට මාධ්‍ය පෙරේදා වාර්තා කළේය. හංගේරියාවේ දක්ෂිණාංශික රජය පවතින ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස බදු වැඩි කිරීමට පියවර ගැනීම හේතුවෙන් එරට ජනතාව දුෂ්කරතා රැසකට මුහුණ පාලා තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ නිසා හංගේරියාවේ ජනතාව රජයට එරෙහිව පාරට බැහැලා. ඔය විදිහට දවසේදී අපිට දිනමින පුවත්පතිනොත් විදේශ පුවත් ඔබට ඉදිරිපත් කරන්න තිබෙන්නේ. අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්නට. විරාමයෙන් පස්සේ අවසාන විනාඩි කිහිපය අපි සියත පත්තරයේ සමගින් ඔබ මුණ ගැහෙන්නේ. විශේෂයෙන්ම කාටූන් ඒත් එක්කම තවත් විශේෂාංග කිහිපයක තොරතුරු ඔබට කියන්න සූදානම්. මේ අවසන් විනාඩි කිහිපය තුළ රැඳෙන්නට ආරාධනා කරමින් සම්බන්ධතාවය ලබා දෙන්නේ ප්‍රධාන පාලක මැදිරියට. යෝ වගේම බොහොම ඉක්මනින් අපි එලිතතක් ඔබ මුණ ගැහෙනවා. අපි යන්න සූදානම් වෙනවා අද දවසේදී කාටූන් වලට වගේම අතුල් පිටුවල තිබෙන විශේෂාංග වලට, කවි වලට අවධානය යොමු කරන්නට. මුලින්ම අරුණ පුවත්පතටයි අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. හුරේරා කාටූන් එක තියෙනවා අද දවසේදී අපිට ඔබට ඉදිරිපත් කරන්නට. ජංගම රත භාවිතයෙන් තෙල් බෙදන්න යනවලු කියලා තමයි කියන්නේ. ජංගම පොලිනුත් බලා ගන්න පුළුවන් වෙයි කියලා තමයි කියන්නේ. ජංගම රතවලින් බෙදන්න පටන් ගත්තට පස්සේ ජංගම පොලිනුත් තියේද කියලා තමයි හුරේරා නම් කියන්නේ. අපි නම් ප්‍රාර්ථනා කරනවා එහෙම වෙන්න එපා කියලා. මොකද දැන් අලුත් තත්ත්වයක් එක්ක පෝලිං වලින් තොරව මිනිස්සුන්ට මේ තෙල් ටික ලබා ගන්න පුළුවන් වුණොත් වැඩ ටික කරගන්න පුළුවන්. ඒ නැත්නම් ඉතින් පෝලිං වලට තමයි කාලය ගත කරන්නේ. Tamanගේ රස්සාව හරිය වෙනත් දෙයක් හරි කරගන්න තියෙන කාලය අපරාධේ. අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ Facebook කාටූන් එක තියෙනවා. මෛත්‍රී අහනවා മന്ത്രിවරු බිලිබා ගන්න සල්ලි කොහෙන්ද කියලා. එතකොට යාගේ කට්ටිය ඔය තරම් සල්ලිකාරුනේ කොහොමද දන්නේ නැහැ. යාගේ කට්ටිය එච්චර සල්ලිකාරුනේ කොහොමද? ගෙදරින් ගෙනල්ලාද? එහෙම නැත්නම් පරම්පරාවෙන් ඇවිල්ලාද? චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටූන් එක තියෙනවා. හොරා සමග හෙළුවෙන් නාට්‍ය බලලා තියෙනවද බං කියලා. නෑ හෙට අනිතර බලා ගන්න පුළුවන්. පොහොට්ටුවේ වැඩි කැමැත්ත රනිල්ටලුනේ. හොරා සමග හෙළුවේ. ඔන්න ළඟදී බලන්න පුළුවන් නාට්‍යයක් ගැන තමයි කියන්නේ. ඕකයි තත්ත්වේ. කවි පන්තියටයි දැන් අපි යන්නේ. රනිල් සජිත් දලසුත් මහා පොරේ වැටේ ජනපතිකමට අනුරත්විත් එකට ගැටේ. ගෝඨා ගිය පසුව ලෝකය හතර වටේ සහජීවනය නැගලා යයි 60ට 60. සහජීවනය දැන් නැගලා යනවලු 60ට 60. ඒ වුණු සිද්ධි ටිකෙන් පස්සේ ඊට පස්සේ අපි යනවා ආතාපේ කවි පන්තියට.
කෝටා ක්‍රමයට ඉන්ධන බෙදන්න අන්තර්ජාලයෙන් වෙන්නලු රෙජිස්ටර් කංචන ඇමති කලකට පසු කියන විට ආතා අපේ කීවා හොඳ කතාවක් නවමාදිලියේ හොඳ දුරකථන නැති වාහන පදින පුරවැසියෝ එමට ඇති ඇමතිලා බැලිය යුතු වෙයි ඒ අයගේ පැති මොකක් වෙතත් තෙල් දුන්නොත් හරිම ගති මොකක් වුණත් ඉතින් තෙල් දුන්නොත් නම් ඇත්තටම හරිම ගති. ඔය විදිහට තමයි දිවයින පුවත්පතේ ඊළඟට අපි යන්නේ බෙම්පියා කාටුන් එකට. චාලියයේ මෙන්න තෙල් බෙදන්න අලුතෙන් ඇප් එකක් ඇවිල්ලා කියලා කියනවා. එහෙම ඇප් එකකින් තෙල් බෙදුවමත් ඒවත් අරන් වැඩි ගානට විකුණයි. කළු කඩකාරයෝ නැති කරගන්නයි අපට ඕන. ඔව් කළු කඩකාරයෝ නැති වෙන එක තමයි වෙන්න ඕන. එහෙම නැත්නම් කිව්වනම් එහෙම මේ ඔය විදිහට මුණා නම් එහෙම මොකද වෙන්නේ කියලා තමයි හිතා ගන්නත් බැරි වෙන්නේ. හොඳයි අපි යනවා දින මින පුවත්පතට. දින මින පුවත්පතේ කාටුන් තියෙනවා අංජනගේ කාටුන්. ගෑස් එනකන් බලන් හිටියා, තෙල් එනකන් බලන් හිටියා, ලියුම් එනකන් බලන් හිටියා. ඊළඟට අලුත් ජනාධිපති කවුද කියලා බලබලා ඉන්නවා. මිනිසුන්ගෙත් වැඩේ ඉතින් බලබලා ඉන්න එක තමයි නේද. අන්තිමට බලන් ගියපුවාම අපිට තේරෙන්නේ අපිට බලන් ඉන්න සිද්ධ වෙයි කියලා. කොහොම නමුත් අපි ප්‍රාර්ථනා කරන්නේ උඩ බලන් ඉන්න නම් සිද්ධ වෙන්න එපා කියලා. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී උදූපතට අපි දැන් යන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය කාටවත් නෑ කියන්නේ බං කියලා කියනවා. එතකොට මුලින් සහාය දීලා පස්සේ කකුලෙන් අදින්න බැරි වෙනවනේ සර් කියලා තමයි කියන්නේ. ඒ සමගම අපි යනවා ඇත්ත නැත්ත කවි දෙකට අවධානය යොමු කරන්න. 225 ඡන්දය රහසිගතයි දැනටම සිව් දෙනෙකු ජනපති කිරුළ පතයි. අඩු වැඩි බලය ලද වාසියේ තරම මතයි සිහසුන උරුමේ පෙර පින් ඇති කෙනෙකු වෙතයි. ජනපති කිරුළ ගන්නට බල පොරේය හරඹේ තිබෙන්නේ පසුපස තිරේය. අනාගතයේ පැතුම නව පරපුරේය සිස්ටම් චේන්ජ් එක ඊළඟ සැරේය. සිස්ටම් චේන්ජ් එක ඊළඟ පාර කියලා තමයි කියවෙන්නේ. ඔන්න ඔය විදිහටයි අද දවසේදී ඒ අවධානය යොමු කළේ අපි පුවත්පතට. දැන් අපි අවසාන වශයෙන් තෝරා ගන්නවා ලංකාදීප පුවත්පත. පංකජ රුවින්දගේ සරදම් කාටුන් එක තියෙනවා. බැසිල් කියනවා ආණ්ඩුවට වැරදුනා කියලා. එහෙනම් බැසිල්ට මොළ 6ක් තියෙනවා කිව්ව අයට කොච්චර වරදින්න ඇද්ද කියලා තමයි අහන්නේ. ඔය අතරතුරේදී අපි අවසන් කරන්න සූදානම් වෙනවා. ගපිරිගේ කවිය තියෙනවා. හැදෙනවද නැද්ද කියලා තමයි අහන්නේ. ශ්‍රී ලංකාව නිදසුනකට අරගන්න ප්‍රතිපත්තියක් නැත්තම් වෙයි විඳවන්න. IMF ප්‍රධානී පවසයි ඔන්න මහතුනි තව තවත් අපි ණය කරවන්න. කරනවා නම් වැඩක් පුළුවනි ගොඩ යන්න. හොරකම් කරන උන් සේරම එලවන්න. බඩනව ඔළුව ගැන මොහොතක් හිතපන්න. බැරි නම් හැදෙන්නට සිදුවේයි වැළලෙන්න. හැදෙන්න බැරි නම් සිද්ධ වෙන්නේ වැළලෙන්න. මේ දකින්න අහන දේවලුත් එක්ක හිතෙන්නේ නම් තවමත් හුඟක් අය හැදිලා නෑ වගේ. එහෙම වුණොත් සිද්ධ වෙන්නේ වැළලෙන්න. හිතින් මනසින් නුවණින් හිතලා වැඩ කරමු. යහපත් වූ දවසක් රටට උදා වේවායි අපේ ප්‍රාර්ථනාව. අපි අදට ඔබෙන් සමුගන්නවා 60ත් උදෑසන 6:30ට ශ්වේත පත්‍රයේ සමගින් හමු වෙන්නට අපි සූදානම්. අයබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.